ආයි කොහොමද හැමෝටම ඉතින් අද වෙලාව ටිකක් වෙනස් වුණායි කියන්නේ අපි හවස් කාලෙටම ගියා. හවස් කාලේ කියන්නේ දැන් රාත්‍රී කාලේ ඇත්තටම රෑ 9ටම ගියා. මොකද අපේ රාජකාරී ටිකකුත් තිබුණා. ඒ ටිකත් එක්කයි අද මේ විදිහට එක දිගට ගියන අන්තිම වැඩසටහන. ඊට පස්සේ වීක්ලි තමයි එන්නේ ප්‍රෝග්‍රෑම් එක. අපි විශේෂ කට්ටියත් එක්ක අහන ගේම් ශිල්පීන් අහන කැවීම් අධ්‍යක්ෂකවරු ඒ වගේ ගොඩ කට්ටියත් එක්කලා ඉතින් අද වැඩසටහනට අපිත් එක්ක මේ සහභාගී වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්න කියන චරිතයක් හඬකැවීම් ශිල්පිනියක් එක පැත්තකින් හඬකැවීම් අධ්‍යක්ෂක සහාය අධ්‍යක්ෂකවරියක් ගායිකාවක් අචින නිශාදිකා සිල්වා අක්කා අපි ඉතින් යත් දැන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නේ අපි ආව පිළිගන්නයි සූදානම් වෙන්නේ ඉතින් අචිනියක්කේ අචිනි අක්කා පොඩකින් අචිනි අක්කව පේන්න ගන්නවා දැන් ඕගොල්ලන්ට ඔන්න අචිනි අක්කව පේනවා අචිනි අක්කේ ඉතින් කොහොමද අනේ ඉන්නවා මන්නේ කොහොමද වට ගොඩක් හොඳින් ඉන්නවා මොකද මේ දවස්වල විස්තර අද මොකද කරේ අද කාර්ය බහුලද දැන් තමයි අතරින් ගෙදරට ආවේ මේ උදේ ඉඳලා වැඩ තිබුණා ඉතින් අවශ්‍යකත්වයක් ගත්තේ නෑ තාම රයිට් තමන්න අද මේ වෙලා පොඩ්ඩක් අපි වෙනස් කරා ඉතින් අර හැමෝටම පහසු වෙලාවක් කියලා ඉතින් කට්ටියට එතකොට ඒක අපි දැන් දිගටම හැමදාම දිගින් සතියකට සැරයක් තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ඉස්සරහට මම ඉස්සෙල්ලා කිව්වා. එතකොට මේ වගේ පහසු වෙලාවක සෙන්සුරාදා ඉරිදා වගේ ප්‍රෝග්‍රෑම් එක කරන්නත් තියෙනවා. එතකොට අපි බලමු වෙලාව. එතකොට දැන් අද මේ අචිනියකටත් පොඩ්ඩක් පහසුයි කිව්වේ මේ වගේ වෙලාව මොකද යාගේ කාර්යබහුල තත්ත්වයක් එක්කයි මටත් පහසුයි කියලා හිතුණා. ඉතින් මේ දවස්වල මොනවද කරන වැඩ කටයුතුක් මේ දවස්වල නම් දැනට විකාශය වෙන මොකෝවර ටෙලිග්‍රෑම් එකේ පෙරිගාරි කැරක්ටර් එක කරනවා ටීවී දෙරන ටීවී දෙරන මේ ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නේ ඊපස්සේ මම බලන බයිකේ ලාභික කැරක්ටර් එක යමතර රාවණා නම් මේ දවස් ටික පොඩ්ඩක් නතර වෙලා තියෙන සීසන් 3 එක පටන් ගන්නකම් ඒකේ රකාරී චරිතයක් හඬකැවීමෙන් දායකත්වය දුන්නේ මම. ඒකව කාටුන් රසකට හඬ දායකත්වය දෙනවා. ඒක අපේ ස්ටුඩියෝ එකේ වැඩත් කරගෙන හඬකැවීම වලට වඩා දැන් පොඩ්ඩක් එහාට යනවා වගේ එකක් තේරෙනවා. ඒ කියන්නේ ඔයාගේ ස්ටුඩියෝ එක කියන්නේ AVI ස්ටුඩියෝ එක නුගේගොඩ තියෙන්නේ අලුතෙන් දාපු ස්ටුඩියෝ එක. ඒ ස්ටුඩියෝ එකේ මේ මොනවද යන වැඩ මේ දවස්වල? මේ දවස්වල මල්ලි මේ දඟමීසන් ඒකත් අපි කරන්නේ ඊට පස්සේ තමතර මැක්සිය ඔව් ඒ වගේ කාර්යක්‍රම කිහිපයක්ම කරනවා. ඔයා දඟමීසන් කිව්වා වගේ ඔයානේ මේන් රෝල් එක කරන්නේ නේද? ඔව් දඟමීසන් අපි ඒක දැන් එතකොට දැන් විකාශය වෙනවා ටීවී දෙරනේ. දැන් කට්ටියට බලන්න පුළුවන් මේ කීයටද යන්නේ අක්ක වෙලාව මම වොයිස් කරාට මම වෙලාව මට මතක නැහැ. ඒ බලන්න වෙන්නේ නැහැ මේ මම දැන් මේ අන්තිම වෙනස් වුණා ටයිම්. මැක්සිය නම් මට මතක නැහැ ටයිම් එක කොහොමද කියලා. අපි හැමෝටම අපිට බලන්න වෙන්නේ නැහැ. වැඩත් එක්ක ඔව්. මම හිතන්නේ බලන්න නැතුව නේද ඔයගේ වොයිස් කරන්නේ. නෑ කොහොම බලන්නද ඉතින් අපි හැමදාම රෑ වෙනකන් වොයිස් කරනවා කියලා ඊට පස්සේ එනකොට එකක්වත් බලන්න හැම වෙලේ කාට හරි කියලා POTV එකකින් පොඩ්ඩක් කෑල්ල එකක් මොකක් හරි බලාගත්තොත් විතරයි. ඔව් මේ ඉතින් අක්කේ කොහොමද මේ දවස්වල කොරෝනා තත්ත්වය ඔයාවට පරිස්සමින් ඉන්නවද වටපිටාවේ තත්ත්වය? ඉතින් දැන් මුලින්ම ආරක්ෂාව තමයි කියන්නේ. Taman මන්නම් බය ඇත්තටම මගෙන් තව කාටවත් බෝ කියලා. ඒක නිසා මේ අපි අපේ ශබ්දාගාරය වුණත් මේ සැනිටයිස් කරලා ඒක කරලා මයික් වුණත් එහෙමයි. අපි එහෙමයි මේක ඉතින් යන්නේ අර වැඩි තැන්කරසන් තැන් වලට යන්නේ නැහැ. මොකද අපි ඉක්මනට අපිට හැදෙන්න පුළුවන් ප්‍රතිශතයත් වැඩි අපේ යන්න පුළුවන් ප්‍රතිශතයත් වැඩි. මොකද අපි මයික් එකත් එක්කනේ ගනුදෙනු කරන්නේ. ඔව්. නිසා මේ සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ආදේශ වලින් හැමෝම. ඔව් ඒක තමයි. අනිවාර්යෙන්ම ඉතින් මේ සෞඛ්‍ය නීති රීති වලට යටත් වෙලා අපි කරන වැඩ එතකොට අපි යන එන තැන් අපි ආශ්‍රය කරන අය ඒ හැමෝමත් එක්ක ගොඩක් පරිස්සමින් ඉන්න ඕනි.
මේ හැමදාමත් හැම වෙලේම නේද? මේ අපි චුට්ටක් දැන් යමු දැන් කට්ටියට මේ වෙලාව වෙනස් වෙලා හින්දා චුට්ටක් කට්ටියට සෙට් වෙන්න වෙලාව මදි කමක් නැහැ කට්ටිය හිමීට සෙට් වෙයි. කමෙන්ට් පැත්තට පොඩ්ඩක් ගියොත් එහෙම මේ වොචින් ටීම් එකේ ඉන්නවා රුක්ෂි නිශාමලි රුචිර ජයසේකර ඉන්නවා නවීන් රත්න භාරති හાર્ට්ස් වල තියෙනවා චිනියක් අට ඔන්න දයිශික පියුෂාන් වල තියෙනවා thumbs up එකක් රුචිර වල තියෙනවා හායි අක්කා අයියා කියලා හායි අන්නත් හායිලු ඉන්දුනිල් ජයතිලක අපේ ආධුනික හඬකවින් ශිල්පිනියක් එතකොට එයා හાર્ට්ස් ගොඩක් වල තියෙනවා අක්කට කිරාන් වොචින් කියලා තියෙනවා. ඔන්න ගීත් වෙනුර දාලා තියෙනවා අශින් නිෂාදිකා කියන්නේ ශ්‍රී ලාංකීය හඬකැවීම් කලාවේ සිටින දක්ෂ හඬ ශිල්පිනියක්. ටයි මහත්මයාගේ නිර්මාණ තුලින් අපේ ළමා කාලය වගේම පසු නිර්මාණ තුලින් වර්තමාන කාලය රසවත් කලාට ගොඩක් ස්තුතියි. තවත් එයා දිගට දාලා තියෙනවා සහාය හඬකැවීම් අධ්‍යක්ෂණය කිරීම වැනි දේ ඉගෙන ගත්තේ කොහොමද? ඒ වගේම රාවණා ටෙලිනාට්‍යයේ රංගි රාජපක්ෂ රංගපෑ රබා කුමරියගේ චරිතයට හඬ දුන්නේ කොහොමද? ඔන්න ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක් මං හිතන්නේ. ඔයාගේ හැම දෙයක් ගැනම දන්න. ඔන්න ටිකට උත්තර දෙමු එහෙනම්. පොඩි කාලේ අතරම අවුරුදු 7 විතර වගේ තමයි ගුවන් විදුලියේ ඔඩිෂන් එකක් තිබිලා නාලනී ජයලක්ෂණන්දා හරහා ගුවන් විදුලි සමග පරීක්ෂණයට සහභාගී වෙලා එතනින් මට ඒකේ හඬ පරීක්ෂණය සමත් වුණාට පස්සේ ළමා පිටිය ඒකට අධ්‍යාපනික ශිවර්ෂණ ඒක වුණා. ඉතින් එතනින් ප්‍රොෆයිනියේ තිබුණ ඔඩිෂන් එකත් අතුල අන්සර්ලාල් මහත්මයාගේ ෆැන්ටසි කියන එක තමයි ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක මගේ. ඒකට ගුවන් විදුලියේ ශිල්පිනියන් ගොඩාක් ඉන්ටර්වියු එකක් තිබුණා. ඊට පස්සේ එතනින් තෝරගත්තා මම තේරුණා. කිසිම සම්බන්ධයක් නැහැ මගේ පවුලේ කිසිම කෙනෙක්ගේ මෙහෙම මීඩියා එකත් එක්ක සම්බන්ධයක් තිබුණේ නැහැ. තනියෙන් ආපු ගමනක් ඇත්තටම. ඊට පස්සේ එතනින් එහාට රොබින්සන් අන්දරේ හැහෙන්න දැනටත් රොබින්සන් අන්දරේ ක්‍රිස්ටිනා කියවම ලංකාවේ ෆෑන්ස්ලා ලෝකපුරා ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා. නොදන්න කෙනෙක් නැහැ. ඉතින් මේ හරිම ආසයි අපේ රන්සලා මම තමයි ඒකත් ඉන්නවා නම් මම එයා තමයි මගේ ලාරම්ගේ ලොකු අයිතියක් තියෙන මගේ කටහඬේ. ඉතින් ඊට පස්සේ එතනින් එහාට අපු ගමනේ දැනට අවුරුදු 25ක් විතර වයස් ගන්නන්නේ බවන්නේ. දැන් අවුරුදු 25ක් විතර මේ ශාස්ත්‍රීය නහඩකේ ශාස්ත්‍රය. ඉතින් මම අතර මේ ඉගෙන ගත්තා නැහැ. වෙනම සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙනගෙන අධ්‍යක්ෂණය කරා වෙනස. ඉතින් මට තිබුණු මොකක්ද කියන්නේ සෙන්ස් එක. සෙන්ස් එකයි. ඉතින් ඒක විවිධ චරිතමන් ගොඩාක් තියෙනවා. ඒකට කොහොමද හඳ වෙනස් වෙනවනේ. ඒක එක්ස්පීරියන්ස් එකකින් මම එකක් මේක මගේ පෞද්ගලික මතේ ඉගෙනගෙන පොත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට තමයි හොඳ සෙන්ස් එකක් තියෙනවා. ඉවසීමක් තියෙනවානේ. තමන් චරිතයක් දැක්කම ඒකට තමන්ට ආරෝපණය කරගන්න ඕනේ. මම නම් එහෙම දැන් මගේ චරිත දෙකක් ගත්තොත් පෙරිදායි ලව්ලි කියන්නේ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. එතකොට මම මේ චරිතයට අනුගත වෙනවා. ඒක පෙරිදා කියන්නේ පෙරිදා නෙමෙයි. ඒක අචිනි තමයි පෙරිදා වෙලා තියෙන්නේ කියලා හිතනකොට මම වොයිස් කරන්නේ. ඉතින් ලව්ලි චරිතයට ගියාම එහෙමයි. ඉතින් රංගි රාජපක්ෂගේ පිටතත් ඉතින් දෙරණිම මාස්ටර් තිබුණා. අතරම මෙහෙමයි රංගිගේ හඬට මාව ගොඩක් මැචුනේ. රංගිගේ රංගනේ අති විශිෂ්ටයි. එයා හිනාවනත් ලස්සනයි. ඒ කියන්නේ එයා හරියම ලස්සනට ඒ කැරක්ටර් එක මේ රංගපාලා තිබ්බා. ඒක නිසා මට හරියම ලේසි වුණා ඒකට හඬ දෙන්න. ඉතින් එහෙම තමයි ඉතින් උනේ. තමයි මේ දේ සිද්ධ වෙන්නේ. දැන් අක්කා ඒත් එක්කම කිව්වා මේ කියන්නේ දැන් අක්කා මේ කොහොමද මේ ආවේ කියලා මේ ශ්‍රේෂ්ඨට ගුවන් විදුලියෙන් ළමා ශිල්පිනියක් විදිහට තමයි ආවේ. ඊට පස්සේ අතුල පන්සලලාල් මාමා යටතේ රූපවාහිනියේ කාලයක් තිස්සේ යන කමල ඊට පස්සේ තමයි ඔය අපේ ටීවී දෙරණට හිරු ටීවී ඒ ආතන ආරම්භ වෙනවත් එක්ක ඉතින්
ඒවට සම්බන්ධ වෙලා සිරස TV. ඉතින් අපි කට්ටිය ඉතින් ඔය වොයිස් කරන දේවල් පටන් ගත්තා නේද? එතකොට ඔන්න තව දැන් මේ ප්‍රශ්නෙට අපි උත්තර දුන්නා. ආයි තිරාන් මදුසංක දාලා තියෙනවා හායි අක්කේ කියලා. හායි අයියේ හායි මල්ලි. පියුමි ලියනගේ අපේ හඬ කේම් ශිල්පිනිය ආදරෙයි අචිනි අක්කියෝ කියලා දාලා තියෙනවා. ඊළඟට අක්කේ ක්‍රිස්ටිනා ඇන්ගේ දෙබස් කියමු. අපි දෙබස් කියමු ඉස්සරහට. රුචිර දාලා තියෙන්නේ. මේ අක්කේ දැන් ඔය රොබින්සන් අන්දරය ඒ වගේ නිර්මාණ කොහොමද මේ දායක වෙන්න අවස්ථාව හිමි වුණේ? ඒවා මේ කොහොමද මේ ඔයාලට සෙට් උනේ? ඒ කියන්නේ තව මේ ඥාන කතා මල්ලිත් සෙට් උනානේ වැඩ කරන්න වොයිස් කරන ඒ කාලේ. ඔව් රොබින්සන් අන්දරය මට හම්බුනේ දැන් අපි පන්පසින් වන වොයිස් කර හිටියාම ඊළඟට තිබ්බ ඩ්‍රාමා එක තමයි රොබින්සන් අන්දරය. ඒකට ඔඩිෂන් එකක් තිබ්බා. ලොකු ඔඩිෂන් තමයි මාව ස්ලෙප් වුණේ ඒකට. ඒ කියන්නේ අතුල මාමා කිව්ව නෑ මම අපි දාලා බලමු කියලා. හැබැයි ඒකට හරියටම ගලපුණා. ඒකට පන්පසින් වන්ට වඩා කියන්නේ කට්ටිය ඒක ඔඩිෂන් කරා. ඔඩිෂන් කළා. මම තේරුණා එතකොට හිමාලි අක්කි තමයි එම්ලි චැට් කරේ. සෝමදාස් චිමා දැන්ට නම් යා මේ තවසන රෝග අතුල දාන්නේ. එයා තමයි ඩේවිඩ් රොබින්සන්ගේ මගේ තාත්තගේ චරිතය රඟපෑවේ. අන්න දුන් ඊට පස්සේ මෙලනි අශෝකනන්ද එයා තමයි මගේ අම්මගේ චරිතයට. ඊපස්සේ පියුමලයි ආදරෙන් මතක් කරන්න ඕනේ. එයා දැන් ඕස්ට්‍රේලියාවේ තමයි ඉන්නේ. මලයි හරිම ලස්සන වොයිස් එකක් තියෙනවා. තාම මට කතා කරනවා. අපි ලංකාවට ආවම අපි ඇත්තටම එකතු වෙනවා. ඒ කාලේ තිබ්බ බැනිම තාමත් ඒ වගේමයි. ඊපස්සේ ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ පන්පසින්දුව 4 දෙනා එකතු වෙනවා ටීම් එක. එහෙමද? ටීම් එක එකතු වෙනවා. ඒ වගේම දැන් ලංකාවට ආවම දැන් ගොඩක් අය රටවල් වල ඉන්නේ. අපි අන්තිමට එකතු වුණා පියුමල්ලා ලංකාවට ආපු වෙලාවේදී රොබින්සන් අන්දරේ කට්ටිය. මම අංග විශ්වාසේකර සාරංග අපි සමයාලෝ ඉතින් පොඩි කාලේ අපි දෙන්න තමයි වැඩිම බැනුම් අහලා දන ගහලා මුලින්ම දඟලේ අපි දෙන්නම. සාරංග වොයිස් කරේ මේ බිලීගේ චරිතයට නේද? ඔයා ක්‍රිස්ටිනාගේ චරිතයට. අපිට තාම හොයාගන්න බැරුව ඉන්නේ මේ ජෝනාට වොයිස් කරපු මේ දිනේෂ් අනන්ගේ. එයා Facebook එකේ නැහැ. එයාගේ අක්කා රන්දිනවා. ඒ වෙන ඕස්ට්‍රේලියාවේ තමයි ඉන්නේ. අපිට කන්ටැක්ට් එක නැත්නම් එයාගේ විතරයි. අනිත් අය නම් එදා විදියටම අදටත් හම්බ වෙනවා. ඒ කියන්නේ මෙලනි නැන්දයි සෝමමාමයි හැරේ. එහෙනම් අපි කට්ටිය ඉතින් කතා බහ කරනවා. Facebook එකෙනුත් එහෙමයි. අපි ගොඩක් කතා කරනවා. ඉතින් අපි ඒ විදිහට තමයි අතීතේ මතක සටහන ආවර්ජනය කර ඉතින් හරිම සුන්දර අතීතයක් තිබුණේ ඒ කාලේ. මේ මොකද මම තමයි ඇත්තටම මේ සාරංගට ඇතුළේ මම පොඩි මෙක්කෙනා. ඉතින් මේ හැමෝගෙම ආදරේ දිනාගෙන තිබුණේ මම. මට ආදරේ ඉතින් ඒ වගේම මේ අතුල මාමගෙන දැනෙන බැලුම් ගාලා අපි දෙන්න දරගා අවිනත් වෙනවා. දැන් සමාලයට එනවා ස්ටුඩියෝ එකට. ඇවිල්ලා මේ කවුරුද කියන්නේ? දැන් එයාගේ අමුතු භාෂාවක් නෙමෙයි. උඹලා මොකක්ද කියන්නේ? දරගා අපියක් මොනවා කියන්නේ? පැත්ත දරගත්තා. ඉතින් අපිට කියලා ස්ක්‍රිප්ට් ඔක්කොම මේව කරගන්න. මොකද අපේ වැඩේම දැන් අපිට තේරෙන්නේ අපි පොඩි ඉතින් ඒ වැරදෙකට අපි නියා යනවා. ඔව්. ඒ වගේ බැනුම් ඉවරයක් නෑ. සාරංගයි මායි බැනුම් ගහනවා කියන්නේ හරිම සුන්දරයි. ඒ බැනුම් අපු බැනුම් නෙහිල්ල නිසාම හොඳ විනයක් ඇතුව හැදුනා. අපි දැනටත් ස්ටුඩියෝ එකට ගියාම මේකේ තියෙන ඩිසිප්ලින්ස් මොනවාද ඒවා අදටත් ඒකටම මේන්ටේන් කරනවා. ඒ ඔක්කොටම යන නතුරුම මට මොකද අපි මුලින්ම හැදුවා. දැන් ගොඩක් අය නැත්තේ ඒකයි මල්ලි. ඇත්තටම මේ කනගාටු කියන්න. මොකද මේ ඒ කියන්නේ ඩබල් ආටිස්ට් කෙනෙක් වුණාම ඒගොල්ලන්ට තියෙන ඕනේ විනය. ඉතින් මේක පවත්වාගෙන යන්න තමයි ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරන්න නම් මේ අනිවාර්යයෙන්ම ඒ විදිහට කරොත් ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ අද ඇවිත් හිත නැති වෙන ඩබල් ආටිස්ට් කෙනෙක් වෙනවා කියන්නේ කාලයක් පවතින පුරුණා කෙනෙක් වෙන්න ඕනේ. හඬ වගේම ඒකට තමන්ගේ තමන්ගේ සංඥාපනය, තමන්ගේ විනය, තමන්ගේ හැසිරීම හරිම වැදගත්. හැමෝත් සෝද බවින් ඉන්න එක. ඉතින් මම හිතනවා ඒ වගේ දේවලුත් අපි හදා ගන්න ඕනේ. මොකද මේ අපිට තව කෙනෙක්ගේ කටහඬක් ගන්න බෑ. තමන්ගේ කටහඬ, තමන්ගේ වෙනික කටහඬ
හිටියොත් ඒ දේවල් හිටියොත් තව අපිට මිනිස්සු ළඟ වෙනා වැඩි නේ කියන්නේ අපි තැනකට ගිහලා එක අපේ පාඩුවේ අපේ වැඩේ කරලා කරදර කරන්න නැතුව වෙනවා නම් ඉතින් එතනදී මම වුණත් කැමතියි මගේ ආයතනයේට කෙනෙක් ගෙන ගන්නකොට මම වුණත් ඒක හිතනවා. කටහඬව විතරක් මේ ශාස්ත්‍රයේ රැඳා පවතින පිටුවහලක් වෙන්නේ නැහැ. ඊට වඩා තව ගොඩාක් දේවල් තියෙනවා. අනිවාර්යයෙන්. කියන එක මගේ එතකොට දැන් මේ අපේ මේ ඥාන කතා මල්ලි කතාව ගැන කතා කරොත් ඒක අපිට කතා කරන්න බැරි වෙන ඥාන කතා මල්ලි කාටුන් එක පිළිබඳව. කතා මල්ලිගේ ප්‍රතිචූටි කියන චරිතය තමයි මම නරඹන්නේ. මම හද දුන්නේ. ඒක ඊට එකම ගෑනු ළමයාගේ වයස එක තමයි. එතකොට දැනට අපේ අතර නැහැ මුනි අංකල්. එයා තමයි මගේ මාමට මේ හදන දායකත්වය දුන්නේ. ඒ වගේම ඒකේ ඉන්න නපුරු කැරක්ටර් එක යකඩ රාස් ලෙස්ලි මාමා. ලෙස්ලි මාමා නම් මතකයි කැරක්ටර් කෙනා. යකඩ රාස්ය. යකඩ රාස්ය. එයාට වයිස් කලේ රෙස්ටුරන්ට් නායක මාමා හම්බා එතකොටත් ඒ වගේ මේ එයාට හරියට තරහ යනවා. මේ සඳුන් මාමා ඒකේ වැඩ කරා. ඒගොල්ලන්ට මේ අපි ඒගොල්ලන්ට පොඩ්ඩක් වැරදුනොත් හරි ඒගොල්ලෝ හිතන්නේ අපි නිසා වරදිනවා කියලා. ඔව්. හම්බෝ හත්ම පය මීයත් කිව්ව වගේ තමයි ස්ටඩි එකකට හිටියේ. මේ අපි ඒ කියන්නේ දැන් වගේ එක එක්කෙනා ගිහලා වොයිස් කරන කාලයක් නෙමෙයි මේක. ඔව්. කට්ටියම ඉන්නවා. තාමත් රූපවාහිනියේ තියෙන්නේ සෙට් එකම වොයිස් කරන ක්‍රමයක් නේ. තාමත් එහෙම තමයි. ඉතින් අපි හරිනේ බිම වාඩි වෙලා ඉන්නේ. මේ වොයිස් කරන තැන එතන බිම වාඩි. මයික් ටික ගාව පිටිපස්සේ බිම. මයික් ටික ගාව පිටිපස්සේ ඒකට ඉස්සරහා පුටු ටික ගාව. වතුර මාම කෑක අපුවම අපිට ඉතින් ඉස්සරහට ගිහලා එහෙම බිම ඉඳගෙන හරිම සුන්දරයි. ඒක නම් ඇත්තටම ආයි කාටවත් ගන්න බෑ අපේ ළමා කාලේ වෙච්ච දේවල් මම දන්නොත් ලහිරුට මේ ගොඩක් ඒක අත්දැකීම් තියෙනවා. රූපවාහිනිය අනිවාර්යෙන්ම ආරම්භය රූපවාහිනියෙන් සිද්ධ වුණේ 2008 දී මගෙත්. මේ ඉතින් ඒ විදිහම තමයි අතුල මාමා ඇවිල්ලා බනිනවා කෑ ගහනවා. ওই විදිහට තමයි ඉතින් අපි හැදුවේ. අනිවාර්යෙන්ම ඔව්. අනිත් පැත්තට වෙලා ඉතින් අවරෝධා කරනවා. ඉතින් ඒකේ දරුවෝ වගේ තමයි අපේ පෝෂණය එහෙමයි නිර්මලයි. ඔයාට මතකද මේ ඔයයි මමයි කරා කොරියන් එකක් මේ හිරු සොඳු ආදරේ කතාව ඉස්සර කුලරත්න මාමා අධ්‍යක්ෂණය කරේ. ඒකේ කුලරත්න මාමා කරේ ඔය රජතුමාට කිව්වේ. කුමාරයාට ඔව් කුමාරයා මම තමයි යවනුගේ ලොකු කාලේ එයාට ඔයා වොයිස් කරේ. තව මට මතක නැහැ එයාගේ පොඩි කාලේ වොයිස් කර මම තමයි පොඩි කාලේ කුමාරයාට වොයිස් කරේ. මේ පොඩි යවනුගේ පොඩි කාලට වොයිස් කරපු ඒ නංගිගේ නම මතක නැහැ මට එයා හුරුත් නැහැ. කවුද කියලා. ඔව් මම එයා කවුද? ලොකු කාලේ කුමාරයාට කරේ ශෂීද? ශෂී නෙමෙයි. සමහර විට කවුද කියලා මට හරියට ඒකත් මතක නැහැ. කවුරු හරි අපේ අයියා කෙනෙක් තමයි ඩිෂාන් අයියා හෝ අනේ මට මතක නැහැ. නේද? සම්මාන කියලා මේ කතාවක් ඔව් ඒක සම්මාන දෙන කුලරත්න මාමට සම්මානයක් හම්බුණානේ. සම්මානයක් හම්බුණා. ඔව්. මේ එතකොට මේ දැන් මේ ඥාන කතා මල්ලි එකේ පාම්මාමට වොයිස් කරා කිව්වේ කවුද? මොනි අංකල්. ආහා දැන් අපි අතරේ. එයා එතකොටත් ගොඩාක් වයසයි. කියන්නේ අපි පොඩි කාලේ ගොඩක් වොයිස් කරේ එතකොටත් එයා සෑහෙන මම අවුරුදු 70ක් වගේ මගේ වයස තිබුණා. හරිම නැෂනල් එක නේන හරිම දක්ෂ කෙනෙක්. මේ සෑහෙන ජාතික රූපවාහිනිය අතර මමත් එක්ක වැඩ කරපු හරිම දක්ෂ මගේ විදිහට කෙනෙක්. හරි ආදරේ ළමයින්ට ආදරේ. මට ඒකෙදි විතරයි මොනියක් කරන්න හම්බුනේ. ඒක වයිස් කරලා හරි. දැන් අජිනියක් අපි දැන් කතා කරන්නේ මේ ওই චරිත තුන පිළිබඳව ක්‍රිස්ටිනා ඇන් සහ පිටිචූටි. සාමාන්‍යයෙන් අර එකම වගේ වොයිස් තුනක් යන්නේ උනට එක ඒ කියන්නේ වේරියේෂන් තුනක්. මේ ඒගොල්ලන්ගේ ගන්න ක්‍රම ස්ටයිල් තුනක් කියලා කිව්වම අපි. මේ ඒක දැන් ඔයා දැන් වයසින් ඔයා දැන් මේ චරිතවලට වඩා ගොඩක් වැඩි ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මේ චරිත ළමා චරිත. දැන් අපේ කට්ටිය කියනකට මේ දැන් ආයමත් කට්ටිය දාලා තියෙනවා මේ
ඒ චරිත තුනෙන් එක ඩයලොග් එක ගානේ හරි පෙන්නන්න කියලා. පෙන්නන්න කියලා. ඔව් කියන්න කියලා. මේ ක්‍රිස්ටිනාගේ චරිත දෙවසක් කියන්නකෝ එක ඩයලොග් එක ගානේ හරි කියන්නකෝ. ඒ වගේ තියෙනවා. ඉතින් අපිට පුළුවන් කමක් තියෙනවද අචිනි අක්කේ ළමා කාලෙට ගිහිල්ලා try එකක් දෙන්න. ඒ voice එකෙන් කියන්න. කාලෙකින් කරලත් නැතුව ඇති voice එකෙන්. ඔව්. කාලෙකින් කරේ නැහැ තමයි. ඇන්ක් එකක් කියන්න. තරහ නෑ මල්ලි. අනේ මං කඩවරට හරිම බයයි. දැන් නම් ඉතින් voice එක එන්නේ නැහැ හොන්ට. එන්න. ඒ accent එකනේ තියෙන්නේ නේද කමක් නැහැ. ඊට පස්සේ ක්‍රිස්ටිනා. Once. කොමගේ මොනික ටික. අම්මා. බ්‍රූනෝ. බානබස්. කොහෙද ඉන්නේ? අනේ යගේ තමයි මේ හරියම ඇත්තලා කතා කරන්නේ හරිය ලයන් විතරයි. ඔය නිරපින් පොඩ වෙනස්නේ. ඔව්. ඊට පස්සේ පිටිචෝටි කියන ඇත්තටම පිටිචූටිගේ චරිතය මොන වගේද කියලා කියමු අක්කේ. පිටිචූටිගේ චරිතය. එයා මේ ඒක අර බේකරි එක කතාවක් නේ. ඔව් බේකරි. මාමත් එක්ක එයා මාම තමයි අර ඥාන කතා මාලිට කතා කරේ ඇත්තටම මේ ධම්මික. ධම්මික. ඔව් මේක වෙනස් වෙමින් යනවා වියකෙමින් යනවා අනිවාර්යෙන්ම වටිනවා අනිවාර්යෙන් සම්බන්ධ කරලා දෙන්න. මොකද මේ ඒගොල්ලන් හරි කැමති ඒගොල්ලෝ දැන්ටත් ලංකාවට ආවම මේ කියන්නේ හද කැවීමකට පොඩ්ඩක් හරි දායකත්වය දෙන්න තියෙනවා නම් හරි කැමති. මොකද හරිම දක්ෂයි. ඒ වගේ වොයිසස් මල්ලි මේ දැන් ඇත්තටම ඒක හරි දුර්ලභ වොයිස් එකක් තියෙනවා. ඔව්. හරිම සනීපයි යාගේ වොයිස් එක. ඔව්. ඉතින් අර ඒ වගේ වොයිසස් ඇත්තටම හරි අඩුයි. දැන් අර ඒ දැන් ට්‍රෙන්ඩ් එක යන්නේ හරි ඒකාකාරීවනේ. ගොඩක් ඉමිටේට් කරන වොයිසස් නෑනේ. අර වගේ මේ දැන් ලයිරගෙත් ඒ වගේ ලයිරොත් හරි කියන්නේ ඔයත් එක්ක මම මේ කතා කරන හින්දා කියන නෙමෙයි ඇත්තටම හරිම දක්ෂයි. ලයිරොට වොයිසස් ගොඩකින් ලයිරොට පුළුවන් වොයිසස් සෑහෙන ප්‍රමාණයක් වෙනස් කරන. ඒ චරිතයට ගිහිල්ලා ඒ චරිත කියන්නේ තමන්ගේ සාමාන්‍ය වොයිස් එක ඊට පස්සේ කාටුන් එකක් නම් එහෙම සබ්ජෙක්ට් වොයිස් කරනවා නම් එහෙම ඊපස්සේ ඔන්න චරිත වගේම ලහිරුට වයසක චරිතත් ගොඩාක් කරන්නේ. අනිවාර්යෙන් වයසක චරිත. ආසමත් ඒවට. ඉතින් මේ පිටිචූටි කියන කතා කරද්දී පිටිචූටිගේ ඒ කියන්නේ හරිම අර ට්‍රාමාමත් එක්ක මින කැරක්ටර් එකක් ඒ කියන්නේ ඊටපො එකම ගෑනු ළමයි මම. ඉතින් හරිම හැම වෙලේම පාන් හද ඒ මාමට උදව් කර එහෙම වගේ කැරක්ටර් එකක්. මයාගේ චරිත කලාවේ හිමට යන චරිත ඇත්තටම මේ ඩයලොග්ස් මතක නැහැ මල්ලි. ඔව් නේද? කමක් නැහැ. දැන් ඔය මම දාලා තියෙන ක්‍රිස්ටිනා මේ අපේ කවර් ඉමේජ් එකේ උඩින් ඉන්නේ පිටිචූටි තමයි. ඔව් පිටිචූටි ඥාන කතා මල්ලිලා සෙට් එකත් එක්කලා එතන ඉන්නේ පිටිචූටි තමයි. මේ අපි දැන් යමු යාගේ වර්තමාන හඬකෙම් චරිතය ගැන පොඩ්ඩක් කතා කරන්න. අපි ඒගොල්ලෝ ගැන පොඩ්ඩයි ඉස්සෙල්ලා කතා කරේ. අපි ඊට කලින් පොඩ්ඩක් බලමු මේ ඔයා ඒකේවා එපිසෝඩ්ස් වලට සින්දු කියපු වීඩියෝස් වගේක් මම ගෙනාවා. මම දන්නේ නැහැ ඒවා කොපිරයිට්ස් වලට අහු වෙයිද කියලා. එහෙම වුණොත් අනේ අපේ යාළුවෝ තරහ වෙන්න එපා. මේ වීඩියෝ එක එහෙමම මම ආයෙත් ලයිව් එක රීලොන්ච් කරනවා. අපි ඉතින් රිස්ක් එකක් අරගෙන ප්ලේ කරලා බලමු. කමක් නැහැ.
ලව්ලිගේ තියෙනවා බලමු මේ වීඩියෝ එක මොකක්ද කියලා. ඔයා මේක නම් කොපිරයිට් සව් වෙන්නේ නැහැ. මේ ඔයා බලන්න මේ මම ප්ලේ කරන එක මොකද්ද? ඔයා වොයිස් කරන එකක් දෙරනේ ටීවී දෙරනේ. ආයදන? හා ගම. ඔය හිතන්නේ කොච්චර කන්ෆියුස් වෙලාද? අනිත් ලයින් එක කොච්චර එක්සයිට් වෙලාද? කොච්චර එක්සයිටඩ්ද ගමු? කොච්චර එක්සයිටඩ්ද? ගමු. කොච්චර එක්සයිටඩ්ද? නෑ. එක්සයිටඩ්ද? කොච්චර එක්සයිටඩ්ද? ගමු. කොච්චර එක්සයිටඩ්ද? ඔය අයත් එක්ක ඉන්න කැමති. ඔය අයත් එක්ක මේ ගමන යන්න කැමතිම. අයත් එක්කයි ගමු. මේ ගමන යන්න කැමතිම. හරි. එයාට උනේ ඔත් එක්ක ඉන්න විතරයි. සඳු එයාට උනේ ඔත් එක්ක ඉන්න විතරමයි. අයියෝ ඒක තේරුම් ගන්න නැති තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ. ඔයා හඳ කැව්වේ මේ මොකකටද එතන? ඔය ලව්ලිගේ කැරක්ටර්. ලව්ලිගේ කැරක්ටර් එක නේද මේ මොකක්ද ඒ කතාව මිනිපහන කතාව. ඔව් ඒකනේ. ඉතින් පටන් ගත්ත වෙලේ ඉඳන්ම වරදිනවා. පටන් ගත්ත වෙලාව ඉඳන්ම ඒ කියන්නේ මොකක් කියන්නේ ඒ සාමාන්‍ය වරදිනවා අටු. ඒ වචනේ කියා ගන්න බැරුව එකම වචනේ ගන්නවා හරිම අමාරුයි තමයි කියාගත්තේ. ඒකට ඉන්නත් යනවාදී. මේ ඒක කියන්නේ මම ඒක මාර විදිහට මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් බලලා තිබුණා ඒක මේ ඔයාගේ Facebook account එකේ මම දැක්කා අපි එදා දඟමීසන් වොයිස් කර ඉන්න දවසේ තමයි ඔයා සර්ප්‍රයිස් වුනේ. මුලින්ම 20000ක් බලලා තිබුණා. ඊට පස්සේ චුට්ටක් රෑ වෙනකොට 60000ක් විතර බලලා තිබුණා. ඊට පස්සේ 80000ට ආවා 90000ට ආවා ලක්ෂෙත් පැන්න. එක දවසකින් නේ. මම හිතන්නේ ඊට පස්සේ already ඔක මේ මොනවද YouTube දාලා තිබුණා. මේ ඒකෙත් ඊටත් වඩා මම දැන් ලක්ෂයටත් වඩා බලලා තිබුණා. ඒ පොඩි ක්ලිප් එක නේ. ඒ චූටි ක්ලිප් එක. ඇත්තටම හිතුවේ නෑ එහෙම. මේ ඉස්සරහින්ම යයි කියලා අපි දෙන්නත් බලන්නේ නේද? ඔව් අපි වෙන මොකක්ද වෙන්නේ කියලා. බලලා කිව්වේ නෑ නෑ මේක එහෙම එකක් වෙන්න බෑ කියලා. ඔව්. මේ එතකොටක් දැන් මේ නිර්මාණ මේ දැන් අපි ඔයා කරන ඔයාගේ මේ දැන් දැනට ස්ටුඩියෝ එකේ වගේ දඟමිසන් අපේ කාටුන් එක කරනවා. එතකොට මේ මැක්ස් ස්ටීල් එක කරනවා. ඒකත් එක්කම දැන් මේ යන මුතුවහුර එතකොට මිනිපහන ඔබයි නාට්‍ය සේරම ටීවී දෙරණ ඇතුලේ කරනවා. ඒ ඔක්කොම අපේ අනුරාධ සිකේර අයියාගේ අධ්‍යක්ෂණය සහ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. මේ එතකොට දැන් අචිනියක්ක සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ දඟමීසන් එකට විතරද? මුතුවහුර මල්ලි මේ චරිත් කොතලාවල. චරිත් කොතලාවල අයියා. මුතුවහුර කරේ. අනිත් සියලුම දේවල් අනුරාධ සිකේර මල්ලි මතක් කරනෝනේ. ඔව්. මේ යාති දක්ෂයෙක්. ඔව් අනිවාර්යෙන්ම. ඉතන ඉදිරියේදී ආයව ඔව් දැන් එයාව සම්බන්ධ කරගන්න අපහසුතාවයක් තියෙනවා එයාගේ කාර්යබහුල තත්ත්වයක් එක්ක මේ දවස්වල. අද ඔව් ඔෆිස් එකේ වැඩත් එක්ක ඉතින් ඔව් කලින් අර අපි කරපු ප්‍රෝග්‍රෑම් සෙට් එකට කොහොමද අනුරාධ අයියා වෙලාව arrange කරගෙන ආව ඔයාවත් ඉන්ටර්විව් කරේ මම අනුරාධ අයියාවත් ඉන්ටර්විව් කරා ගොඩේ 2016 මේ ඔව් ඒක ලයිව් නෙමෙයි ඒක රෙකෝඩඩ් මතකද ඒක ගොඩාක් කට්ටිය බලලා ඔව් ඒක කියන්නේ ගොඩක් මේ ආටිස්ට්ලා තමයි මේ සීනියර් ආටිස්ට්ලා සෑහෙන ප්‍රමාණයක් පොයින්ට් එක අපේ උලපනේ මාමා දැන් උලපනේ මාමා අපි අතර මේ නැහැ ජීවිතුන් අතර නැහැ වෙද පප්පා ඒ කියන්නේ උලපනේ මාමා කියන්නේ වෙද පප්පා අපි රජිබ්බෝ එකේ ලොකු රජමීයා මේ ඉතින් එයා හිලේරියන් අයියා ශාමලි ආන්ටි එතකොට ඔයා
ධනුෂ්ක මහේෂ් වෛද්‍යසේකර අයියා Ice Age එකේ සිඩ් ඔයගොල්ලෝ දන්නා Ice Age කාටුන් එකේ සිඩ්. එතකොට තව මහින්ද කරුණාරත්න අයියා ඒ වගේ තව ගොඩක් සීනියර් අපි ගොඩක් පරණ ආටිස්ලා. ඉතින් දැන් මේකටත් කොහොම හරි කරලා ගෙන්න ගන්න සෙට් කරගන්න ඕනේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකටත්. එතකොට දැන් මේ යන එක ගොඩක් වටිනවා ලයිව් අපි කට්ටියත් එක්ක කතා කර කර යන්න පුළුවන්. කතා කර කර යන අතර වාරේ මේ පොඩ්ඩක් කමෙන්ට් පැත්තට එමු ආයෙත් අලුතෙන් කීපයක් ඇවිල්ලා තියෙනවා. යුඩි රත්නායක අපේ ගායකයා රසික මල්ලිකාරච්චි අයියා ගාව තමයි යුඩි රත්නායක මේ වැඩ කරන්නේ සහාය අධ්‍යක්ෂ හඬගැවීම් අධ්‍යක්ෂකවරයෙක් විදිහට. ඉතින් ඒක මම එයාගේ මියුසික් වැඩ කටයුතුත් කෙරීගෙන යනවා. එයා දාලා තියෙනවා පිටි චූටිගේ ලස්සන ඩයලොග් එකක් කියන්න අක්කේ කියලා. දැන් අක්කට මේ වෙලාවේ අමාරුයි ඇත්තටම පිටි චූටිගේ ඩයලොග් එකක් මතක් වෙන්න හැල්ලු ජූඩි. ඔයාට ඔයා මතක් මල්ලේ එතකොට මම කියන්නම්. යුඩි බලාගෙන ඉන්නවනම් ඕනේ පිටි චූටිගේ ලයින් එකක් කියන්න අක්කා එතකොට කියයි. ජය වේවා වෙද්ද අයියේ ජය වේවා බුදු සරණයි කියලා තියෙන බුදු සරණයි ජය වේවා. අනේ අපේ ක්‍රිස්ටිනා කියලා ආයෙමත් දාලා තියෙනවා අපේ මේ පියුමි හඬගැවීම් ශිල්පිනිය. සන්තුෂ්ක තීක්ෂණ දාලා තියෙනවා මුතු අහුරේ ඩ්‍රාමා එකෙත් හඬ කවනවා නේද? මුතු අහුරේද ඉන්නේ ෆෙරීදා. මුතු අහුරේ ලව්ලි. ෆෙරීදා. බලමු ෆෙරීදාගේ ලයින් එකක් තියෙදි කියලා අපි මේක කාගේද කියලා බලමු. right හදවත රිදුනත් සතුටින් ඉවසමි මං මතකේ දුරුතන් ඔබගෙන් ලදවා ආශා කිස් ඒක සින්දුවක් ඒක අපේ චූටි දුවේ. අපේ චූටි දුවේ මේක අපේ චූටි දුවද? ඔව් මේ දවස්වල නේද චූටි දුව නේද? අපේ චූටි දුව දැන් කියන්නේ චූටි දුව කියලා ඉවරයි. සම්මත චතුරානි හඬකෙමින් දායිකුනේ. අපේ චූටි දුවේ එක වෙනුවෙන් ඔයා කියපු සින්දුවක් තමයි මේ තියෙන්නේ නේ. මං හිතුවේ මේ මුතු අහුරයි. තව නෑ සිනහා කඳුළු ලැබුණත් මෙතරම් දැනෙන්නේ ඔබෙන් ලැබුණු නුහුම් හදින් ඉතින් තෙන් සිටිනම් ඔබ මං රැඳුනාසේ සිහිනෙන් සොයන්නම් මවරා නෙතගා රහස තිබුණත් කඳුළු ඉවසලා සුසුම් හෙලන්නේ මම සිටින් එතන මොකද්ද ගීතය කියන්නේ හේතුව අපේ චූටි දුව එකේ කියන එපිසෝඩ් එකේ සිද්ධිය මොකද්ද? ඒකේ කියන්නේ මේ වොයිස් කරන්නේ තාරුක් කියනවා. අපේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ දුවනේ. ඉතින් මේ තාරුකේ හරිම දක්ෂ හරිම ලස්සන වොයිස් එකක් තියෙන නිහතමානී කිසිම ආඩම්බරයක් නැති හරිම ආදරණීය සොයියක්. ඉතින් එයා තමයි වොයිස් කරන්නේ. ඒකේ මම හිතන්නේ මම ඒ සිටුේෂන් එක මොකක්ද කියලා බායකක තමයි කියන්නේ අර පොඩ ඩ්‍රින්ක්ස් කරන්නේ එහෙම කැරක්ටර් එකක්. ඉතින් මේ ඒ වෙලාවට එයාගේ දුව මතක් වෙලා කියන ගීතයක් තමයි මම හිතන්නේ. ඒක ශිහාන් මාලිකම රචනා කරේ. ශිහාන් ක්‍රිස්මරින් අපේ හඬගැවීම් සහාය අධ්‍යක්ෂකවරයා ටීවී දෙරණ. ඊට පස්සේ මලු තමයි මම හිතන්නේ මියුසික් කරලා. ඒක තහම සෙට් උනේ හරිද? දැන් මම දෙන්නට වොයිසින් වලට එන්නත් මේක ඉමීඩියට්ලි දාන්න උනා වෙලා. ඒක ෂෙහාන් මට කලින් දවසේ කිව්වා අක්කේ මේ ගොඩක් වා මේකත් ආවොත් මේ චුට්ටක් එන්න පුළුවන්ද එහෙම කියලා. ඊට පස්සේ මේ එක පාට ඒ වෙලේ මම ෂෙහාන් ලිව්වේ ලියලා මේ වොයිස් කරා. ඒකත් හදිසියෙම වෙච්ච එකක්. මේ ලස්සනට අවශ්‍ය ලස්සනට ඇවිල්ලා තියෙන එක. ඔව්. එතකොට දැන් මේ තිරේ ඉන්නේ ලව්ලි නේ. මේ ලව්ලි නේද? ලව්ලි. දැන් මේ ඔයාගේ මේ ස්ක්‍රීන් එකේ බලන්න. ඔය මේකේ මාද Facebook අපේ ලයිව් එකේ ලයිව් ස්ක්‍රීන් එකේ පේන්නේ නැද්ද ඔයාලට? නෑ සාමි. ඔව් එන්නේ ලව්ලි. ලව්ලි. එයාගේ කැරක්ටර් එක මේක මෙයා ඉන්නේ මිනි පහනේ. එතකොට එයාගේ කැරක්ටර් එක ගැන කිව්වොත් පොඩ්ඩක්.
අක්ක ඇහෙනවද? ආ හරි. කනෙක්ෂන් එකේ පොඩි අප්සෙට් එකක් ගියා. ඔව්. ඔව්. ඒක ඒ කැරක්ටර් එක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. ඒ කැරක්ටර් එක මෙහෙමයි. ප්‍රේක්ෂකයෝ එක විදිහට දකිනවා. මම ඉතින් මම ධර්ම කෙනෙක් හින්දා මට බොයි කියනවා. ඉතින් මේකේ හැමෝටම පේන්නේ ලව්ලි කියන නරක පැත්තනේ. ඒකනට මේ හොඳ අම්මා කෙනෙක්. ඒ කියන්නේ එයාගේ දුවට ගොඩක් ආදරේ, හස්බන්ඩ් ගොඩක් ආදරේ. නමක් හස්බන්ඩ් එයා කැමති එයාගේ පෙර කලින් තිබ්බ මැරේජ් එකේ කෙනාට තමයි එයාට මතක් වෙන්නේ. ඉතින් ඒක මතක් වෙලා ලව්ලි එයා නිග්ලෙක්ට් කරනවා. ඉතින් එහෙම එකක්. නමුත් අර ලව්ලි කියන්නේ හොඳ චරිතයක් කියලා මම දකින්නේ. ඉතින් එයාට දරුවා වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ. කරන්නේ ඒ කියන්නේ මොන හරි දෙයක් කරන්නේ හැමදේම එයාගේ දුවගේ සතුට වෙන්නේ. ඒක අනුමත කරන්න බෑ 100%ක් මෙයක් කරන සම්මානයේ දරුවගේ සතුට වෙන්නේ කැපකච අම්මා කෙනෙක් තමයි ලව්ලි කියලා කියන්නේ. එයාගේ සතුටට වඩා එයා හිතන්නේ සතුට ගැන. මම හරි ආසයි මේ ඇක්ට්‍රස් පුදුම ලස්සනකට මේ හරිම ලස්සනට රංගපානවා. ඉතින් ගොඩක් වෙලේට වගේ අපිට හඬ ගන්න ලේසි වෙනවා සමහර ඒවා ඒ රංගපාන කෙනත් එක්කලා. මොකද එයාගේ මොමන්ට්ස් එයාගේ රියැක්ෂන්ස් වලට අපිට අර දැන් ඕකේ හින්දි එක බැලුවොත් සමහර වෙලේට මම වොයිස් කරනවට වඩා පොඩ්ඩක් ඩල් වෙන්න පුළුවන්. අර නමුත් එයාගේ රියැක්ෂන් එක මොමන්ට්ස් එක එයාගේ මේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් එක එයාගේ හින්දි වොයිස් එකට වඩා මට එයාව අප් කරලා ගන්න පුළුවන් කැරක්ටර් එකක් වෙනවා සමහර වෙලේට. මම ඕවර් රියැක්ටිං කියලා කියන්නේ ඒ ඕවර් රියැක්ටිං එකට හරියටම ටැලි වෙනවා. ඒ කියන්නේ එයා රංගපෑමත් එක්ක. ඉතින් යාර මහත උනාට ඇත්තටම හරිම මොනක් ලස්සනයි ඒ වගේම හරිම දක්ෂ හොඳ රංගපෑමක් තියෙන කෙනෙක් විදිහට මම දකින්නේ. දැන් මහත කියන නෙමෙයි මම කියන්නේ දැන් ඔයා දැන් මහත නෑ ඔයා ඉස්සර ගොඩක් මහතයි දැන් ඔයා කෙට්ටු වීමේ තැනට ඇවිල්ලා ඉන්නවා ඇත්තටම ගොඩක් මේ කැරක්ටර් එක දැක්කම මට ඇත්තටම ඔයාව තමයි පේන්නේ. ඕනේ මම කියන්නේ මම කලින් ෆොටෝස් එක්ක මට ගොඩක් ෆෑන්ස්ලා ෆොටෝස් දැන් ලව්ලි ෆොටෝ එකයි අපේ මම ෆොටෝ එකයි දාලා හදලා එවනවා. ඒවා ගොඩක් විලේට මේ එකම වගේ තමයි තිබ්බ දැන් නම් ලව්ලිට වඩා කෙට්ටයි. ඔයා ගොඩක් කෙට්ටුයි දැන්. ඇත්තට සජීවීව දැක්කහම ඔයා හරිම කෙට්ටුයි දැන්. අපි මේක පොඩ්ඩක් බලමු මේ ලයින් එක මොකක් වෙයිද කියලා. රයිට්. ඒ කතාවේ දැන් එයාගේ අඬන සිද්ධියක් තමයි එතන තිබුණේ. දැන් ඔයාට පුළුවන් ද එයාගේ නෝමල් ඩයලොග් එකක් කියන්න මේ කට්ටිය දාලා තියෙනවා මේ වන් ලව්ලිගේ ඩයලොග් එකක් කියන්න කියලා. දැන් එතන වෙනම මූඩ් එකක් මෙතන තියෙන්නේ. ඒක අපි දැන් සාමාන්‍ය ඩයලොග් එකක් නෝමල් ඔයාට මතක ඩයලොග් එකක් කියමු බලන්න ලව්ලිගේ. ඒක මේ ඒ කියන්නේ යාගේ අර මේ වොයිස් එකට පොඩි අනන්‍යතාවයක් දෙන මේ යාගේ ඇක්ට් එකට පොඩි අනන්‍යතාවයක් දෙනවා ඇති එකෙන් ඒගොල්ලෝ හදාගෙන. ඔයා ඒකට සිංහලෙන් මොකද දාලා දෙන්නේ? සිංහලෙන් නැද්ද ඔයා ඒකමද කියන්නේ? එයාගේ කැරක්ටර් එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් ඩබ් කරනවා වගේ තමයි යන්නේ. මොකද එයා කතා කරන්නේ ගොඩක් ඉංග්‍රීසි වලින්. ඒකත් ඉංග්‍රීසි වලින්. දැන් අර මම සාමාන්‍යයෙන් කතා කරනවට වඩා එයාගේ අර ඉංග්‍රීසි ඇක්සන්ට් එක අරන් තමයි කතා කරන්නේ. හරි. අපි ආයෙත් චුට්ටක් අලුතෙන් කමෙන්ට් කීපයක් ඇවිල්ලා තියෙනවා. අපේ චූටුදු කියලා දාලා තියෙනවා ටිරාන්. සින්දුව කියනකොට ඊටකට ලක්ෂිත අහලා තියෙනවා කිසා එකේ ප්‍රව ඩබ් කළාද කියලා. ඒකෙත් ඩබ් කළා. ඒ කියන්නේ මට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න කතා කරේ.
අපිට කතා කාංචනය තමයි කියද්දි ප්‍රයශීලව නම් මේකට හොඳටම ගැලපෙනවා ඇති එයාගෙන් කියලා මේ කැරක්ටර් එක වැඩි ගියේ නෑ නමුත් කට්ටියට මතක හිටියා. ඒක තමයි මේ අහන්නේ. හැබැයි ඒකේ මේ කියන්නේ ගොඩාක් ලෝ එකකින් තමයි කතා කරේ නේද? අපි එක කියමුකෝ බලන්න පුළුවන් නම් විතරක්. ඒ කියන්නේ ඩයලොග්ස් මතක නැහැ. හරි මොකක් හරි කියමු. මට ආසයි ඒක අහලා බලන්න. ඔව් මොකක්ද මට කියන්නේ? කියන්නේ? ඉතින් කියන්නේ? ඔව් දැන් මට කියන්නේ. මේ හැටි මතන්නේ අන්න කියලාද? රයිට්. චුට්ටක් විතර කලබලකාරී චරිතයක්. කලබලකාරී කියන්නේ යා මේ කියන්නේ හස්බන්ඩ් ඒකේ තිබුණේ යාගේ හස්බන්ඩ් ගේ සල්ලි වලට තමයි ආ එහෙම කියන්නේ. හස්බන්ඩ් කැරක්ටර් නෙමෙයි. එයා ගොඩක් කෙනෙක් ඉතින් එයාගේ අර සල්ලි ටික මේ අරගන්න එක මේ දේවල් දානවා එක ප්ලෑන්. එයාට ආදරෙන් නම් කියලා වෙනසක් වෙනවා. ඒ වගේ කැරක්ටර් එකක් ඒක. රයිට්. එතකොට ආයෙත් සන්තෝෂ් මුතෝ ඩයලොග් එකක් කියන අපි කිව්වා. බලාගෙන ඉන්නවා නම් අන්ඩ්‍රේ දැන් කියන දැන් මම වොයිස් කරේ මේ ෆෙරි දෙපා මට. දැන් ඒක ටර්කිෂ් එකන්නේ. ඉතින් ටික වෙලාවකින් දැන් කියනවා. අනුරයියා ඉෂාරා කල්පනී සෝචින් ඉෂාරා කල්පනී කියන්නේ අපේ චමත් හසරංගගේ ආදරණීය භාර්යාව හනගෑම් ශිල්පිනිය වගේ ගායන ශිල්පිනී සිරස වොයිස් එකෙත් ඔව් අපේ ගායනයෙන් දායක වුණා ඒ රියැලිටි එකේ. එතකොට අනුත්තර සිල්වා මුතුවහුරු ඩ්‍රාමා එකේ ඩයලොග් එකක් කියන්න අපි කිව්වානේ. මුතුවහුරු කිව්වේ නැද්ද ඩයලොග් එක? අපි කිව්වේ මිනිපාන්නේ නේ. මේ මුතුවහුරු ඩයලොග් එක කිව්වම දැන් දෙන්නේ එකක් මම එහෙනම් ස්කිප් කරා. තව එක්කෙනෙක් උඩින් කියලා දෙනවා මුතුවහුරු එකක් කියලා පෙන්නන්න කියලා. ෆෙරිදා. එයා කපටේද? අනේ නෑ හරි ආදරණීයයි. ළමයින්ට ආදරේ එයාට ළමයි නැහැ. එයා පාලිකාව මේ ඒගොල්ලන්ගේ මේ මොනවද? අනාථ නිවාසයේ උප වයිස් ප්‍රින්සිපල්. ඉතින් ළමයින්ට හරි ආදරේ ළමයිත් එක්කම ඉන්නේ උත්තම කැරක්ටර් එක. හැබැයි එයාගේ හස්බන්ඩ් එක්ක නම් එයා පොඩි පිස්සු වගේ පොඩි ලූස් එකක් තියෙනවා. හරි ආදරේ හරි ළමයිට උදව් කරගෙන ළමයි බලාගෙන ඉන්න හොඳ මොනවාර හරිම මේ අර්ථවත් චරිතයක්. අද ගොඩක් ළමා නිවාසවල ඉන්න පාලිකාව ඇත්තටම මේ අර කරන දේවල් එක්ක බලද්දී දෙන්නා කියන්නේ පුදුම විදිහට අදවත සමීප වෙන චරිතයක් දරුවෝ වෙනුවෙන්ම එයාගෙන් නැන්නේ නැතුව මම වෙනුවෙන් කැපරලා ඉන්න එකේ. හරි ඊළඟට තව කමෙන්ට් එකක් තියෙනවා ෂාන් රණසිංහකින් අනේයක්ගේ කැරක්ටර් එක කොටසක් අපි දැන් ගොඩක් වෙනවා ෂාන් ඔන්න ෂාන්ටත් ඒ ටික අනිවාර්යෙන්ම දකින්න ෂාන් දිල්හාර් විශ්මිත ආදරණීය කටහඬක් හරිම නිහතමානී චරිතයක් ආදරෙයි අක්කේ මුතුවහුරේ කෑල්ලක් කියන්නකෝ අපි කිව්වා ජය වේවා විහංග පල්ලේගම ඇත්තටම ක්‍රිෂ්ණාට හඬ දුන්නේ අක්කද අක්කේ කියලා wow I can't believe this emoji එකක් දීලා තියෙනවා heart ගොඩක් එක්ක ඇත්තටම අචිනියක තමයි ක්‍රිෂ්ණාට voice කරේ උදිතා බණ්ඩාර කියලා තියෙනවා song එකක් කියන්නකෝ miss කියලා song එකක් මම දැන් මේ ඊළඟට එතනට එන්න හැදුවේ උදිතා හරියටම කිව්වා උදිතා මම ඊළඟට එන්න හැදුවේ අක්කිනි අක්කගේ සින්දු කිවීමේ ඒ දක්ෂතාවය ගැන කතා කරන්න කිසා ඩ්‍රාමා එකේ ඩබ් කරාද කියන්නකෝ ඔව් අක්කා ඩබ් කරා දැන් ඩයලොග් එකකුත් කිව්වා හුඟක් නිහතමානී චරිතයක් ඊළඟට ටිරාන් නායමක් දාලා තියෙන ෆෙරිදා කියලා දැන් අජිනියක් මම මේ වීඩියෝ එකට අරගෙන තියෙන එක බලන්නම්කෝ මේ පොඩ්ඩක් කලබලයකින් කෑ ගහිල්ලකින් ඇඬිල්ලකින් අජිනියක දක්ෂ විදිහට ඩබ් කරපු එක මම පොඩ්ඩක් තෝරගත්තා අපි ඒකත් බලලා මියමු
ambulansla birinci çıkış ama hala kırmızı değil. Kızının çıkış yeri var mı? Hayır. එතන එතන ඒ සී- පෙරදරි ශක්තිය ඒක මේ ඔය කොටස් ටික මල්ලි හරිම මේ ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ මාර විදියට දුක් වුණා මට එහෙම මම ඇත්තටම මේ ඇත්තටම ඒ ටික කරද්දී ඩිලානුයි මමයි හිටියේ ඩිලාන් ලොකුලියන ඩිලාන් දන්නවා මේ ඇත්තටම සමහර ඒවා කරන්න හරිම අමාරුයි මොකද ඒක මේ බලාගෙන ඉන්න බෑ ඒක මේ වෙඩි තියෙන මේ ළමයි ටිකට ඉතින් මොකද එයා යාගේ දරුවෝ වගේනේ හදාගත්ත ඉතින් අර මම ඒ චරිතයට ආරෝපණය වෙලා ඉන්න නිසා මේ ඇත්තටම හරිම තාත්විකව කරන්න පුළුවන් වුණා. ඉතින් අර දරුවන්ට වෙඩි තියලා ළඟ මේ මැරෙන්න යන වෙලාව තමයි ඒක. ඉතින් ඒ වීඩියෝ එකත් මල්ලි සෑහෙන හිතුණා. දැන් මම කරලා ඕක නෙමෙයි. තව මම ඔයාලට මේ තව අර කියන්නේ ඒ ටික මේ ළමයින්ට වෙඩි තියන කොටසේ තියෙන වීඩියෝ එක Facebook සෑහෙන ගියා මේ මොකද පේජ් එකක් තියෙන ළඟ ඒකේ ඒකේ තියෙනවානේ ඉතින් මේ ඒ කියන්නේ අර දැන් ඒක මටම වෙන දෙයක් කියලා හිතනකොට හිතලා තිබුණත් ඒක මේ තාත්වික භාවය වැඩි. ඒ කියන්නේ අර ඒ කැරක්ටර් එක විතර කරනවා මේක කරලා මෙතන යනවා කියන එක හිතාගෙන කරනවට වඩා මේ තමන්ට වෙනවා කියන එක දැන් ඉතින් මට නම් ඇත්තටම අඬනකොට මේ දැන් ලව්ලිගේ කැරක්ටර් එකෙත් එහෙමයි. එක සීන් එකක් තිබුණා අමීරට වහ දෙන එකක්. එයාගේ දුවට එයාම වහ දෙනවා. ඒකත් එයා දෙන්නේ මේ ඒ කියන්නේ එයා ඒ තාත්තව ඉංග්‍රීසි පැත්තට ගන්න එක කරන්නේ. ඉතින් මට ඒක මේ අපේ කියන්නේ මට දැන්දුව කියනනේ මට ඔකින් මට ඒක කරන්න බැරි වුණා. ඒකේ සඳුන් තමයි හිටියේ මේ රෙකෝඩිස්. එතකොට මේ මට ඒක කරන්න මාර අමාරු වුණා. ඒ කියන්නේ මට එන දුකයි දැන්. ඒකේ එයා හඬනකොට දැන් ඒ කියන්නේ මේ හිතලා නෙමෙයි ඉතින් මම මටම කර ආරෝපණය කරගෙන නිසා අර මට දැනෙනවා. ඒකෙන් එන ඉෆෙක්ට් එක කියන්නේ ඒක මාර විදිහට මේ අපේ චරිතය සාර්ථක කරගන්න ලොකු පිටුවහලක් වෙනවා. අපි දැන් මම දැන් ඒක එක්ස්පීරියන්ස් එකක් එක්ක ඇත්තට මේ දැන් මම සාමාන්‍යයෙන් මේ මුතුවර කියලා ඉන්නක අපි වොයිස් කරද්දී ඒක අපි ස්ක්‍රිප්ට් එක බලාගෙන කරන්නේ. ඔරේ එකක් බලන්න ඕනේ ලිප් එක බලන්නත් ඕනේ. ඉතින් ඒකෙදි එයාගේ පෙරදගේ මෙහෙම කරද්දී මොමන්ට්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ හිනාවෙන එක අඬන එක එයාගේ රියැක්ෂන්ස් ඔක්කොම අපි එක බලලා නෙමෙයි වන් ටේක් තමයි යන්නේ. වැරද්දකින් නවත්තනවා. ඉතින් ඒක හරි බොහොම අඩු මේ ගුණාංගයක් ඒකනේ වන් ටේක් එකේ සහ රියැක්ෂන් එක ඩයලොග් එකේ ලෙන්ත් එකට අපි ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ තියෙන අයිඩියා එක අරගෙන මේ ඒ වෙලේ දිග කරගෙන යන්නේ දැන් මම නම් දැන් කියන්නේ අපි ඒ වෙලේ ගිහලානේ කරන්නේ දැන් ඔව් ඊළඟ පෙරේද ගිහලා තමයි මම ඉස්සක් විතර දාලා ආවා මේක දැන් මේක ප්‍රොජෙක්ට් එක නිසා වැඩිපුර කතා කරනවා නේද දැන් ඒකේ අපි ඔයාලා දැන් එපිසෝඩ් 20ක් අපි ගන්න ගියොත් ස්ක්‍රිප්ට් එක ඩයලොග් එක බලලා ඊට පස්සේ ඒකේ තියෙන එක අරගෙන අපි කරන්නේ අපිට ඇත්තටම දාගන්න අමාරුයි. ඒකත් එක්ක ඒ චරිතය අපි ආරෝපණය කරගත්තාම මේ චරිතය හැරෙනකොට කොයි රියැක්ෂන් එකක්ද යන්නේ. එතකොට එයා ඊළඟට මම බලලා නෙමෙයිනේ මට දන්නවා එයා ඊළඟට hina වෙන්නේ කොහොමද? එයා ඊළඟ රියැක්ෂන් එක දන්නවනේ කොහොමද? ඒක තමයි මම කියන්නේ ඒව කෙනෙක්ට බෑ අපිට ඩබින් එකක් උගන්වන්න. ඒක සෙන්ස් එකකින් එන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරමට මේ චරිතයට ආරෝපණය කරගත්තාම මේ මුලින්ම මේ හඬ ගැනීම වලට ආදරය කරනවා. මගේ තියෙන ඒකම කැරක්ටර් එකට දැන් මම පළවෙනි අපේ ෆස්ට් ටයිම් කැරක්ටර් එකක් කරනකොට පෙරේද කියලා හිතනවා. පෙරේදක පළවෙනි දවසේ මම අසාර්ථකයි. පළවෙනි වොයිස් එක මම අසාර්ථකයි. මම ඒක බලනවා ටීවී අනිවාර්යයෙන්ම කතාවක් පළවෙනි දවසේ කොහොමද බලන්න. ඔව්. එතකොට හිතා ගන්න දෙවෙනි දවසේ කරද්දී අපි ඒකට හැඩ ගහනවා. ඒ චරිතය පොඩ්ඩක් අපිට චරිතය අහු වෙනවා අපිට නේද? අපි මම දැන් ඔඩිෂන් එකට එන්න කියනවනේ අපිට ඔඩිෂන් වලට එන්න කියනවනේ. ඒක මම කරන වැඩේ ගෙදර ඇවිල්ලා ඒ කැරක්ටර් එක එපිසෝඩ්ස් කීපයක් හරි ඔරිජිනල් එක බලනවා. එතකොට දන්නවා එහෙම කැරක්ටර් එකක් කියලා. ඒක මාර ලේසි. දැන් ඔය දැන් එපිසෝඩ් 20ක් නැත්තම් එක දවසේ අපිට වර්කින් වගේ වොයිස් කරන්න ඇත්තටම අමාරු වෙන්නේ. ඔව්. ඒක අර එහෙම කරන්න ලේසි වෙලා තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක එන ඒ චරිතය. මම එතෙන්ට ගියාම මම අජිනිවත් නෙමෙයි මට වෙන
අනිවාර්යෙන්ම. ඒක තමයි මල්ලේ ගොඩක් අයට නැත්තත් ඒකයි අර වැන්දෙන ප්‍රමාණය අඩු වෙන්නේ ඒකයි. අපිටත් පහසුයි අපේ ආයතනයකට ඇවිල්ලා අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා වුණා එහෙම අය එනවනම් අපිත් කැමති ඊළඟටත් අපි කතා කරනවා යාරනේ. ඔය අයනේ එයාගේ අපි දන්නවා එයා කරදරයක් නැතුව ඒ කියන්නේ ඒ වොයිස් එක ඒකට මැච් කරලා දානවා සහ එයාට ඒක වැඩ කරන්න පහසුව තමයි අපි නිතරම හිතන්නේ. ඇත්තට මේ ජීවිතේ හරි කාර්යබහුලයිනේ. සමහර වෙලාවට අපිට ගොඩක් අමතක වෙන්නේ ඒ කියන්නේ මේ අමතක කරනවා කියන එක නෙමෙයි ඒ වොයිස් එකක් අපිට අත්දලා මතක් වෙන නිසා ඒක නම් අපි වැඩකට කතා කරන්න මාළේ. ගොඩක් වෙලාවට ඒකනත් එක්ක වැඩ කරන්න පහසුව. මොකද හේතුව අපි දන්නවා රියැක්ෂන් එකක් අපිට කියන්න ඕනේ නැහැ. එයාට අත්දලා ගන්න ගන්න. අන්න ඒ වගේ මේක මම කියන්නේ අපි ක්ලාස් එකකට ගිහින් මේ ගොඩක් කතා කරනකොට සහ කතාවක් කියනකොට කියන්නේ මම නම් ඉස්සර පොඩි කාලේදී මම පත්තරේ කියවද්දි කියවන්නේ නිවුස් එක වගේ. පත්තරේ තියෙන වචන ටික කියවන්නේ නිවුස් එක කියවනවා. එතකොට කතා පොතක් කියවනකොට ඒ කතාවේ තියෙන චරිතෙ මට වෙනවා කියන එක හිතලා තමයි මම කතාව කියවන්නේ. ඒක හරි ඒ වගේ තමයි මේ අහල කියන එක. එතකොට මේ කියන්නේ ඒක හරිම පහසුයි අපිට ඉස්සරහට යන්න. ඔව්. අනේ අද වොයිස් වලට කියා ඒක ආසාවට කරා එතනින් එහාට එයා රැඳෙන්නේ නැහැ. ඒක අර නිකන් බලාගෙන ඩයලොග් එකක් කියවලා වැඩක් නැහැ. දැන් අර මම කියනවා වගේ දැන් පෙරදට තෝරන නම් එන ආර ගොඩක් තියෙනවා ඩයලොග්ස් අර කියන්නේ එක දිගටම කතා කරනවා. නමුත් අර ඒ තප්පරෙන් තප්පරයට වෙනස් වෙයි. මොකද අපිට එක දිගටම මේ ටීවී එක බලන්නයි ස්ක්‍රිප්ට් එක බලන්නයි අවස්ථාවක් නැහැ. දන්නවනේ. ඉතින් එතකොට ඒ ඊළඟට යන ඩයලොග් අපි දන්නේ නැහැ. නමුත් අපි කියන ඕනේ සෙන්ස් එක හරි ඊළඟට මෙයා මේ විදිහට කතා කරනවා වෙන්න පුළුවන්. ඊළඟ එක මේ විදිහට වෙනවා. එතකොට අපි අර කතා කරන එක ඊළඟට රීප්ලේ කරලා බලද්දි හරියටම ගන්නට මැච් වෙනවා. අනිවාර්යයෙන්. ලොකු ඒ කියන්නේ ඒ කාර්ය දැන් අපි මෙහෙම දැන් මේ කියන එකත් ඇත්තටම සංකීර්ණයි. දැන් ඔයා ඒ කියන්නේ ඒ පිළිබඳව පැහැදිලි කිරීම කර ඒකට ආසන්නතම මේ පැහැදිලි කිරීම කර මේක පැහැදිලි කරා. හැබැයි ඒක කරන දේ තවත් මේ අපහසුයි තවත් ඇඩ්වාන්ස් වැඩේ. ඇත්තට මේක ගොඩක් වටිනවා. මේ අපේ බලන් ඉන්න අයටත් මේ ගොඩාක් වටිනවා මේ කියපු ක්‍රියාදාමය. එතකොට මේ අක්කගේ මේ දැන් අහන්න තියෙන ප්‍රශ්න කීපයක්ත් තියෙනවා. දැන් ඒකෙන් පළවෙනි පැත්තට ගියොත් එහෙම මම දැන් අපේ මේ සම්බන්ධ වෙන හැමෝගෙමත් අහනවා. හැමෝගෙම අදහස මම අහන මේක විවෘත වැඩසටහනක් නේ. දැන් කාඩොන් එකක් ඩබ් කරන එකයි රියල් කැරක්ටර් එකක් ඩබ් කරන එකයි අතර වෙනස අක්කගේ එක්ස්පීරියන්ස් එක දැනුම. එතකොට අපි ප්‍රවීණයාගෙන් අහලා දැනගත්ත දේ සහ ඔයා හොයාගත්ත දේවල් ඔයා එක්ස්පීරියන්ස් කරපු දේවල් මම කිව්වා වගේ ඔයාගේ මතය මොකක්ද ඒක ගැන මොකක්ද ඒකේ වෙනස? එතකොට ඒවා තියෙන ලේසි පහසුකම සහ අමාරුකම ඒ දේවල් කොහොමද හිතන්නේ? කරන්න ලේසි. හරිද? නමුත් අර කාටුන් එකක් කියන්නේ පණ නැති දෙයක් නේ. ඒකට සුළුවක් දෙන්න හරි අමාරුයි. නමුත් කාටුන් එකකට වඩා රියල් කැරක්ටර් කියන මොමන්ට්ස් වැඩිනේ මල්ලි. ඒකට අපේ වොයිස් එක පොඩ්ඩක් චුට්ටක් හරි වෙනස් වුණා. ඒක අර යාගේ රියැක්ෂන්ස් වලින් අපි බලාගෙන ඉන්නේ අර රූපේ දිහා ඒ රූපේ දිහා බලන් ඉන්නකොට ඒක කියන්නේ අර කාටුන් එකක් කරනවට වඩා ලේසි රියල් කැරක්ටර් කියලා මම හිතනවා. සහ කාටුන් එකක මේ කිසිම පණක් නැහැ හැඩයක් නැහැ මොකුත් නැහැ. ඒකට ඒ කාටුන් එකට වොයිස් එකක් දෙනවා කියන්නේ හරි අමාරුයි. කාටුන් එක පණ ගහලා ගන්න බෑ අපි. පණ තියෙන ස්ටියක් නෙමෙයි කාටුන් කැරක්ටර් කියන්නේ. ඉතින් කාටුන් එක අනිත් එක හඬ සාමාන්‍ය හඬින් කතා කරන්නත් බෑ. කාටුන් එකකට ඒ කියන්නේ ඒකේ කාටුන් එකකට කතා කියන්නේ මට කියන්න තේරෙන්නේ ඇත්තටම කියන්නේ සාමාන්‍ය වොයිස් එක නෙමෙයි වොයිස් එක චේන්ජ් කරලා. ඒ කියන්නේ පොඩ්ඩක් අපි කාටුන් එකක් බලන්නේ පොඩි විනෝදයක් ගන්න වගේ දෙයක් කියන එක හිතලා අනිවාර්යයෙන්. එතකොට කාටුන් එකට මේ හැබැයි ඒකේ රියැක්ෂන්ස් නැහැ. අර රියැක්ෂන්ස් නැහැ. අරකේ රියැක්ෂන් එකේ තමයි ලස්සන වෙනස මිනිස්සු ගොඩක් බලන්න කැමති අතරම රියල් කැරක්ටර් තියෙනවා. මමනත් එහෙමයි. දැන් අපේ පාලා වුණත් කාටුන් එක නිකන් පෙට්ටි වගේ තියෙන කැරක්ටර් එකට වඩා දැන් මම කියන්නේ අපි හිතමුකෝ දැන් අපේ රොබෝලගේ තියෙන කැරක්ටර් එකක් බලන්න තමයි ආසයි. අර කලාරි කියලා කාටුන් එකක් කියනවා. ඒ දරණි මිකාෂේ වුණේ. ඒකත් අපි මයිකලේ කලාරි එතකොට මයි
රොබින් හුඩ්. අර ස්පීඩ් කැරක්ටර්ස් තියෙන ඒවට ළමයි හරි කැමතියි. සහ ඒවට වොයිස් කරන්නත් ලේසි. අර වගේ ලොකු ප්‍රයත්නයක් ගන්න ඕනේ නැහැ. නමුත් ආටිස්ට්ගේ අතේ ලොකු වගකීමක් තියෙනවා මේ අර කාටුන් එකට පණ දෙන්නේ. මැද්දෙන් මම පනින්නම් මේ රොබින් හුඩ් එකේ හිරු ටීවී එකේ කසුන් ජයවර්ධන අයියා යටතේ යන ඩිකවිම අධ්‍යක්ෂණය සිද්ධ වුණේ රොබින් හුඩ් එකේ ඔයා වොයිස් කරේ කවුද? ස්කාලට්. ඔව් රතු පාට ගවුම නේද? රතු පාට ගවුම. ඔව් මට මතක ගවුමෙන් තමයි මම වොයිස් කරන්න ගියාම මට මතක ඔයාගේ වෙන්නේ කෙලින්ම රතු පාට ගවුම. මේ ඔව් වොයිස් එක හැටේ එතකොට දැන් ඒකේ හරි ලස්සනයි මේ රූපත් 3D රූප තියෙන්නේ 2D වලට වඩා ගොඩක් ලස්සනයි. 2D වලට වඩා 3D රූපාවලම ඒක ලස්සනයි සහ මේ තමයි කැමති බලන්න අනිත් එක මේ අර හඩ කවන එක පැත්තෙන් ගත්තොත් අරකේ අර ගොඩාක් රියැක්ෂන්ස් වැඩි නිසා සංකීර්ණයි ආටිස්ට් ටිකක් අමාරුයි. නමුත් ඊට වඩා ලොකු ප්‍රයත්නයක් ගන්න ඕනේ අර පණ නැති රූප වලට හඬ දෙන්න ගියාම මම දන්න විදිහට ලහිරු දක්ෂ නිසාම දංගමීසන් මේ තත්ත්වයට ගෙනාවා. එයාටම තමයි වැඩිපුර කතා කරන්න තිබෙසා තරණ්ඩයි මතක් කරන්න ඕනේ. හික්මීසන් කතා කරන්න තිබුණේ. ඉතින් ලහිරු දක්ෂ නොවුණා නම් අපි තාමත් වොයිස් ගන්න වැඩේ තමයි. ස්තුතියි කම්ප්ලිමන්ට් එකට. ඉතින් ඒක දඟමීසන් කියලා කියන්නේ හරිම ආසාවෙන් ආතල්ලකේ මුලින්ම මට මතකයි ඔයයි කාවින්ග අයියයි මමයි ස්ටුඩියෝ එක දැන් ඒ කියන්නේ මම අර විදේශගත වෙලා හිටියා. ඊට පස්සේ එන්න කලින් ඔයා මට ඔක කිව්වා. ඊට පස්සේ මම එනවා නේද මල්ලි කියලා. ඊට පස්සේ ඇවිල්ලා මම නිරෝධාන ඉන්න කාලෙත් ඔයා මට කතා කරා මතකයි. ඊට පස්සේ දැන් මමත් ඒකට හෙන ආස ඔයා මට ෆොටෝස් එවෙව මාව පොඩ අවුස් හිටියා. ඔයා මේ තියෙන්නේ කැරක්ටර් එක මේක තමයි කියලා මීයක් ඉන්නේ කියලා. ඔව් තාමත් ඔයාට ෆීඩ්බැක් එනවා පුංචි ළමයින්ගෙන් එහෙම දඟමීසන්ගේ චරිතයට. ඒක හෙන ආතල් එකේ කරපු කැරක්ටර් එකක්. තාමත් ටීවී දෙරණ විකාශය වෙනවා දඟමීසන්. හෙන පඬිත මීයක් පුළුවන් දෙයක්වත් නැහැ. හැබැයි වැඩ පුළුවන් නේද? වැඩකාරෙක් හැබැයි. වැඩ රහස් පරීක්ෂකේ ලෝකේ ඉන්න හොඳම රහස් පරීක්ෂක අපේ ලාල් සරත් මහත්තයා තමයි ඒකේ පසුබිම් කතනය. එතකොට අපි ශිල්පීන් ටික පොඩ්ඩක් මතක් කරමු. තමාලි නානාකාර ස්කූබිඩු එකේ ඩැෆ්නිට වොයිස් කරේ තමාලි අක්කා. තමාලි නානාකාර. ඉතින් අය ආටිස්ට් පොඩයක් ලැබුණා. බෑදාවල් නැත්නම් වොයිස් කරන්නේ මල්ලි මතකයි. ඔව් ඒ කියන්නේ අපේ අර අපේම කට්ටිය ඒක දේ සිද්ධ කරපු එක කියන්නේ ප්‍රවීණ කට්ටිය අපි එතකොට අලුත් කට්ටිය අලුතෙන් ආපු කට්ටිය හිටියේ නෑනේ. අලුතෙන් ආපු කට්ටිය හිටියේ නැහැ. ඒ අලුත් සමහර කට්ටියව මේ සබ් කැරක්ටර්ස් වලට. ප්‍රෝසන් කැරක්ටර්. එතකොට සුරංග ආදරේ මතක් කරන්න ඕනේ. සුරංග කරපු මගේ විලන්. එතකොට නම ඇවිල්ලා බැරන්. සුරංග අයියාගේ වොයිස් එක තමයි නියම මොන වගේ වොයිස් කරන මේ අපිට ඇදියොත් මගේ ඉරේක නෝ බැරෝනි ක්‍රැක් කරලා කරේ මම මේ පොඩි වීඩියෝ එකක් හොයන ගමන් ඉන්නේ දඟමීසන් එකේ අපි බලමු try එකක් දීලා හොයාගන්න මේ දඟමීසන් මට මතකයි එකපාරක් ඔය මේ බැරන් මෝඩයා කරනවා බැරන්ගේ හොඳ කිව්වට පස්සේ බැරන් මෝඩයා වෙනවා සුරංග අයියා ඒක ලෙසටම දෙනවා එතන සුරංග කරපු අයියට ඔන්න අජනයක් අක්කා මොනවද කියනවා මම නම් දන්නේ නැහැ බැරන් මෝඩයා කරනවා එතනදී මට හොයාගන්න පුළුවන්ද ඈ සීටත් සෙන්වර් මම කස්ටමර් යා තමයි මේ ඔයාගේ රොක් කට්ට හිටියේ ඉතින් මේ හරිම නිහතමානී චරිතයක් කොයි වෙලේ කතා කරත් බෑ කියන්නේ හරි පුතේ මං එන්නම් කොච්චර අමාරුකම් තිබ්බා අමාරුකම් කියන්නේ මහන්සි තුලෙන් ටිකක් වයසයිනේ ඔව් සීලේ මාවා ඔයාට වඩා හොඳ ෆිට් එකේ ඇවිල්ලා වොයිස් කරලා ගියාම හොඳේ අනිවාර්යෙන් මට හම් වෙන සමහර දවසට මම වොයිස් කරන්න එනකොට සීලේ මාමා හැබැයි සීලේ මාමා මට කෝල් කරලා නම් පුතේ මේ සෙන්සර් එක තියෙනවා නේද වොයිස් එක. ඒ කියන්නේ මල්ලි දැන් ආව බලන්න දැන් අපේ කියන්නේ අපේ කාර්යබහුල දැන් එයාලා අපිට වඩා කාර්යබහුලයි. එයා චයිනා රේඩියෝ එකේ හෙඩ්
CRI රේඩියෝ අතන නේද චයිනා රේඩියෝ එක ඔව් CRI ශ්‍රී ලංකා හරි වෙලාව කිව්වොත් වෙලාවටම ස්ටුඩියෝ එකට එනවා හරිද ඒ වගේම හරිම ඩිසිප්ලින් දෙනවා ඒකයි තියෙන විශේෂත්වය දැන් අර එයාලට තිබුණා සන්ධ්‍යානන්දයි හිටියා සන්ධ්‍යා රඹුක්කන අතිදක්ෂ ඉෂිතා අපේ නේද ඉෂිතා ඉරේෂා ලක්මාලි ඉන්දික ජයසිංහ ඒ වගේ ගොඩක් කට්ටිය වොයිස් කරා මේකේ ඉතින් ඒකලම ඇත්තටම මේ අර හරි පහසු ඒ කියන්නේ ටයිම් එක කිව්වොත් ටයිම් එකට එනවා ස්ටුඩියෝ එකට කිසි ප්‍රශ්නයක් නැහැ මම කතා කරේ නැතත් මට මැසේජ් කරලා මනවා පුතේ මේ සතියේ තියෙනවා නේද ඒ කියන්නේ ඒ තරම් මේකට හරි ඉන්ටරෙස්ටිං අන්න ඒක නිසාම තමයි ඒ චරිතය එච්චර සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ කියන්නේ අර ආටිස්ට්ගේ අනිවාර්යයෙන්ම ඒකට කැපවීම තියෙනවා අනිවාර්යයෙන්ම එයා අසාවෙන් බලන්න මේ සතියේත් ඒක තේරෙන්න ගන්නවා අපි සමහර අය ඉන්නවනේ දැන් කතා කරොත් යනවා එහෙම එයා පුතේ මේ සතියේ තියෙනවා නේද ඒ කියන්නේ එච්චරට අසාවෙන් සෑහෙන මහන්සි වෙලා කළා ඒක ඒ චරිතයට මට ඊයේ කතා කරලා කියනවා මේ පුතේ ධර්මයේ ඉවරයි නේද ඉවරයි වොයිස් කරලා ඉවරයි ඊට පස්සේ මේ පුතේ මේ මට හරි ආසයි හරි සතුටින් මට කියන්න ආයෙත් මොනවා හරි තියෙනවා අර ඒ වගේ කියන ඉංග්‍රීසි මේක මුදල් පස්ස සම්බායනක් නෙමෙයි අනිවාර්යෙන් ඒ වෙනුවෙන් ඒකලු කියන්නේ එන ආසාවෙන් යන්නේ මම දන්නා දක්ෂ අපිට වඩා දක්ෂයෝ ඉන්නවා එළියේ අවස්ථාවක් නැතුව මේ අපි ඇත්තටම ඉස්සරහට අත දෙමු නේද අනිවාර්යෙන් අපි ඔයාගේ මේ ස්ටුඩියෝ එක හරහා අපේ ගෲප් එක හරහා ඔයාගේ ස්ටුඩියෝ එකෙන් අපේ ගෲප් එක හරහා ආපු ගොඩක් අයට ඔයා අත දීලා තියෙන ගොඩක් ස්තුතියක් මේ වෙලාවේ මම ඒක මතක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම අපිට ලොකු හදිස්සියක් ඒ කියන්නේ අපි මම ඔයාලට එවලා තියෙනවා මේ ගෲප් එක හරහා අපිට කතා කරන අය වොයිස් ටෙස්ටිං වලට එතකොට යම් පොඩි සබ් කැරක්ටර්ස් වලට මම මේ ඔයාලට එවලා තියෙනවා අපේ කට්ටියව ඔයා ඒකට ලොකු හෙල්ප් එකක් දුන්නා ඒකට ගොඩක් ස්තුතියි ඒගොල්ලෝ මේ ලයිව් එක බලාගෙන ඉන්නවා නම් හෝ මේ රෙකෝඩඩ් ලයිව් එක බලනවා නම් මේ යම් දවසක ඒකට ඔයාලට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ඉතින් ඒ වගේ chance දෙනවා අපි අනිවාර්යයෙන්ම නේද ඒ කියන්නේ දැන් මේ දවස්වල නම් මේ කොරෝනා ප්‍රශ්න නිසා පොඩ්ඩක් අප්සෙට් එකක් තියෙන්නේ අපිට ගෙන්න ගන්න බැරි ප්‍රශ්න නිසා නැත්තම් ඇත්තටම මේ මම කියන්නේ අනුරාධයි ඔව් එයා හරියට අලුත් අයට අත දෙනවා ඒ කියන්නේ මේ ඩබින් සම්බන්ධයෙන් පසුනයවත් මතක් කරන්න ඕනේ පසුනය මට කියන්නේ හිරු ටීවී හිරු ටීවී එකේ මට එයාත් කියනවා මේ අලුතට chance එකක් දෙන්න. ඇත්තටම දැන් අපි මම කැමති මගේ voice එකක් දැන් අහලා ඊට වඩා පොඩ්ඩක් ලස්සන voices තියෙන අතිදක්ෂව එනේ ඉන්නවා. ඔව්. ඉතින් මම අපි මල්ලි අපි ඇත්තටම මේ අවස්ථාවල දීලා තියෙනවා නේද? අනිවාර්යෙන්. මගෙන් අනන්තවත් අහනවා මේ Facebook එකේ messenger through ඇවිල්ලා මගෙන් අහනවා මේ voice test එක වලට අහලා ඉන්න. ඒ කියන්නේ සමහර messages සම්බන්ධ පෙන්නන්නේ නැහැ අර අපි අර ඔව් තියෙන හින්දා ඒ හැරෙන්න දැම්මොත් අනිවාර්යෙන්ම මම අනුරාධට හරි කතා කරලා එක්කසනට හරි කතා කරලා මම ඇත්තටම ගොඩාක් දෙනෙක් මේ අවල හොඳ තැන්වල ඉන්නවා ඔව් දැන් ඇත්තටම වෙලා තියෙන දැන් අනුරාධයිලත් ලොකු ඔඩිෂන්ස් තියෙනවා කසුනයිලත් ලොකු ඔඩිෂන්ස් තියෙනවා ඒ කාලේ දැන් ඇත්තටම අපේ අනුරාධයිලටවත් කසුනයිලටවත් මේ ආයතනික පසුබිමක තියාගන්න විදිහක් නැහැ මේ කොවිඩ් ප්‍රශ්නෙත් හින්දා. ඉතින් ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අර පුළුවන් විදිහට අපි මේ කොවිඩ් පොඩ්ඩක් මේ සමනය වෙච්ච කාලේ අපි අචිනියක් කළා ස්ටුඩියෝ එක හරහා තමයි මේ අචිනියක් අගේ ප්‍රීති අයියාගේ රසික අයියාගේ ওই ස්ටුඩියෝස් මේ කීපය ආශ්‍රයෙන් තමයි අපි වොයිස් ටෙස්ට් කරලා ඒවා channel වල අපේ අයියා අහලකවීම අධ්‍යක්ෂවරුන්ට පෙන්නලා එහෙම 14ක් ඉතින් අපි යොමු කරා වැඩවල් වලට මේක ඉතින් ඔයගලට ගොඩක් ස්තුතියි මේ ඉදිරියේදී අනිවාර්යෙන් අපි ඔව් try එකක් දෙමු. ඔව් දැන් මේ වැඩසටහන් වලිනුත් ඉතින් කට්ටිය කොහොමත් අප්ඩේට් එකේ ඉන්නවනේද මේ මම මේ දඟමීසන්ගේ කෑල්ලක් හොයාගත්තා මගේ Facebook එකේ මම අප්ලෝඩ් කරපු එකක් ඔව් සීලේ මාම තමයි මේකේ කර්නල් නිල් පාට එකක් අඳගෙන ඉන්නේ ඔය දඟමීසන්ට වොයිස් කරන්නේ මම එතකොට ඔකේ හික්මීසන් කියලා ඉන්න පොඩි මීයෙක් එයාට වොයිස් කරන්න අපේ තරංග බණ්ඩාරයි අපි බලමු ප්ලේ කරලා එයා උටුන්න දාගෙන ඉන්න එක තව තවත් බලවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. එයාට මිනිස්සුම මේ ඉන්නේ තමාලි නානායක කරක්ක අපේ ඩැෆ්නි ඒ කියන්නේ
සිරස ටීවීගේ ස්ටූබිඩු කාටුන් මාලාවේ ඩැෆ්නි එයාට හඬකවේ අපේ තමන් නනක් කරක් එයා තමයි මහාචාර්යතුමියට වොයිස් කරන්නේ දඟමීසන් කාටුන් එකේ. සෙල්ලම් අඩු වලට හරවන්න පුළුවන්. right මීසන් අපිට ලොකු හදිස්සියක් දෙවසක් කියලා පෙන්නන්න පුතන් මීසන්ගේ ඔයා. දඟමීසන්ගේ චරිත ගැන පොඩ්ඩක් කිව්වොත් එimhe දඟමීසන් කියන්නේ හරි පඬිත මීයෙක්. කාටවත් යටත් වෙන්න කැමතිත් නෑ. කාටවත් අර තමන්ට වඩා ඉහළින් යන්න දෙන්න කැමතිත් නෑ. තමන් වැඩකාරය කියලා පෙන්නන්න තමයි හදන්නේ. වැඩ බැරි වුණා. ටිකක් අර ආඩම්බරතාවයට තමයි කතා කරන්නේ. අපි මේ විදිහට ඩයලොග් එකක් කියමු. හික්මීසන් අපි කවද්ද යන්නේ අපේ විනෝද චාරිකාව? මේ වැඩ රාජකාරී කර කර ඉඳලා මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. ඔය මොකද කියන්නේ? ගමනක් යන්න එනවද? ආවනේ කන උදව් කරන්න අන්න ඒ වගේ තමයි. ගන්න අපිට උදව් ඕනේ. විවේකයක් ගන්නයි අපි මම මේ බැරෝනික එකක් හෙව්වේ අපේ බැරෝනි thank you අක්කේ අප්පුඩියට. මේ බැරෝනික ඩයලොග් එකක් හොයාගන්න නෑනේ බැරෝනි සුරංග කුරුප්පු. බැරෝනි මෙතනක් තියෙනවා දඟමිසන්ගේ ඩයලොග් එක හැබැයි බැරන් නෑ ඒක. ආගන්න පොඩ්ඩක් අමාරුයි වැඩි. කමන්නේ. සුරංග ගෲප් අයියත් එනවනේ ළඟදී මම එතකොට යාගේ වීඩියෝ කෑලි හොයා ගන්න. මේ අක්කේ එතකොට දැන් අපේ මේ කාල වේලාවත් පොඩ්ඩක් අවසන් වෙගෙන යන්නේ පැයකටත් වඩා ගිහිල්ලා. ඉතින් මේක කාලය යනකොට දැනෙන්නේ නැහැ අත්‍තරම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඊයේත් එහෙමම තමයි. පෙරේදත් එහෙමයි. මේ අවසානයේට මට මේ ප්‍රශ්න කීපයක් තියෙනවා මම ඔයාගෙන් ප්‍රශ්න දෙකක් අහුවා. මේ අලුතෙන් එන කෙනෙක්ද ඔයා ඒකට උත්තර ඇත්තරම මේ මම අහන්නත් කලින් ඔයාගේ අදහස් කිව්වා. අලුතෙන් එන කෙනෙක් මේ ඉන්න ඕනේ මේවා කොහොමද දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ ඩිසිප්ලින් ගැන ඒගොල්ලන්ගේ අන් අයට ගරු කිරීම ප්‍රවීණයන්ට ගරු කිරීම එතකොට ප්‍රවීණයන්ගේ අත්දැකීම් ලබා ගැනීම ඉවසීම ඔය වගේ ගොඩක් දේවල් ඔයා කිව්වා. දැන් අලුතෙන් එන අයට මේ ෆීල්ඩ් එක කියන්නේ මොකක් කියලා මොන වගේ දෙයක් විදිහට හඳුන්වලා දෙන්නේ ඔයා? මොන වගේ දෙයක් විදිහටද හඳුන්වලා දෙන්නේ ඔයා? එහෙමයි ගොඩක් අය කතා කරන්නේ මේ රංගපාන ඒ කියන්නේ රංගනේ දායකත්වයේ දෙන ෆීල්ඩ් එක ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ. මොකද දෙනෙක් කතා කරනවා අඩුයි හංගකීම් ගැන. ඇත්තටම ලොකු මිස්ටේක් එකක් තියෙනවා ලංකාවේ මගේ මට හිතන විදිහට හඬකැවීම් ශිල්පිනියක් හෝ ශිල්පියෙක්ව අගය කිරීමට ලක් කරනවා අඩුයි. රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට වඩා ඒ කියන්නේ ඒගොල්ලෝ පහත් කරනවා නෙමෙයි මම කියන්නේ. ඒක සාපේක්ෂව හඬකැවීම් ශිල්පිනියක් හෝ ශිල්පිනියෙක් ශිල්පියෙක් හෝ ශිල්පිනියක් කියන්නේ සෑහෙන රංගපාන එක ඇත්තටම ලස්සන කරන්නේ අර කටහඬින්. මුලින්ම මම බලන එකටත් වඩා අපිට ඇහෙන්නේ වොයිස් එකනේ. එතකොට ඒ එක ඩල් වොයිස් එකක් වෙනවා නම් ඒක ඇත්තටම මේ චරිතය මිනිස්සු වැළඳ ගන්න අඩුයි. ඒක තමයි ඇත්ත කතාව. නමුත් අදටත් ලංකාවේ නැහැ මේ ඒගොල්ලන් වගේ කිරීමක්වත් ඇත්තටම සම්මාන උලෙලක් පාත්‍ර වෙන සම්මාන උලෙලක් අපි හඬකැවීම් ශිල්පීන් ගැන ඒ කියන්නේ යම් යම් සම්මාන උල ලෙවල් වලදී හඬකැවීම් මේ අද් නිර්මාණ වලට ඒ වගේ එහෙම ලැබෙන දක්ෂ අය ඉන්නවනේ. ඉතින් ඒව මේ කියන්නේ අපේ ලංකාවේ හැදෙන්න ඕන දේවල් මම හිතන්නේ සහ හඬකැවීම් ශිල්පිනියෝ කියන්නේ හරිම මේ සොයන් විනයකින් හැදිච්ච කට්ටිය. ඒ කියන්නේ අනිත් අයගේ එක නෑ කියනවා නෙමෙයි. ඒක වර්තවා වටහා ගන්න එපා. එක එක ෆීල්ඩ් තියෙනවා නමුත් අපේ ෆීල්ඩ් එකේ මල්ලි කවුරුත් ඒ ගැන කතා කරන්න කෙනෙක් නැහැ. අතටම කියනවා. ඒ කියන්නේ අපේ දැන් අපේ දුම සංගරමුත් වෙනද එයාගේ වොයිස් එක සුපර් වොයිස් එකක් නෙමෙයි. නමුත් අද වෙනකන් එයාට හඬට හිමි සම්මානයක් ලැබිලා නැහැ. අගේ කේම් ලැබිලා අගේ කරලා නැහැ. ලාසරත් කුමාරයා. ඒ වගේ විශේෂ ඉන්න ප්‍රවීණ ශාමලී නන්දා නාලනී නන්දා ගොඩාක් අය ඉන්නවා නම් කියන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් එයාලට ඒගොල්ලෝ ඔබ දැක්කහම සහ එයාලගේ තියෙනවනේ විනයක් ඒගොල්ලෝ මේන්ටේන් කරගෙන අපලක් තියෙනවා. ඒක තමයි අපි ඉදිරියට පවත්වාගෙන යන්නේ. අනිවාර්යෙන්ම ඔව්. ඉතින් ඇත්තටම
හොඳ විනයකින් ඉන්න කට්ටියක් තමයි මේ හඬකැවීම් ශිල්පියෝ ශිල්පිනියෝ කියන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සමාජය අරතරම් ඉහළින් නොතිබ්බට. ඉතින් පිටුපස්සට ලොකු රාජකාරියක් කරන කට්ටිය ඒගොල්ලෝ. මොනෙන් දුනාට හඬ නැත්තම් මල්ලි හඬකින් තමයි චරිතයක් කියන්නේ ලස්සන වෙන්නේ. ඔව්. අපිට රංග කොච්චර ලස්සන කෙනෙක්ට වුණත් වැඩක් නැහැ. Tamanට හඬක් තිබ්බ නැත්තම් මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙන්නේ නැහැ. ඒව මත්නේ හඬත් එක්ක. ඉතින් මම හිතන්නේ ඉදිරියට හරි අපෙන් ඉස්සරහට එන කට්ටියට හරි ඒක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ සහ ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපි මේ මේන්ටේන් කරගෙන අපිට ඉස්සරහට අරගෙන යන්න. පුළුවන්කම. ඉතින් විශේෂයෙන්ම දැන් මේ කට්ටිය දන්නේ ඊළ වොයිස් එකක් දැම්මා සප්පොඩි වොයිස් එකක් දාලා ටෙලිග්‍රෑම් ආපු පළියට ඔක ශිල්පියෙක් වෙන්නේ නැහැ. ඔව්. ඒක මම පෞද්ගලික මොකද මේ එයාගේ හඬ තුළ එයා අත්‍යක්ෂික වෙන්න ඕනේ. එයාගේ හඬ එයා එක තැනකට ගෙනල්ලා තියෙනවා. ඒකවල තමයි අර අපේ දැන් වෙලා තියෙන මගේ ඒකට අර මේ ඒගොල්ලන්ට නැහැ ඒක ස්ටේජස් ඒව හදන්න ඕනේ. එක එක්කෙනාගේ හඬට හිමි තැන නැහැ අතරින් කියනවා. ඒව හරිම දුපාඩු. වෙන අනුරාධ මල්ලික කතා කරලා තියෙනවා, කසනායක කතා කරලා තියෙනවා. ඒ හැම කෙනාම කරන්නේ ඉතින් අර ප්‍රවීණයන්ට ඒකින් තියෙන තැන ඇත්තටම නැහැ. හැබැයි දැන් මේ නාලිකාවලින් තියෙන මේ ඩ්‍රාමාත් එක්ක ඒගොල්ලන්ට හොඳ chance එකක් ලැබිලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ අඳුරගෙන තියෙනවා. සහ මොනක Facebook කරනවා කට්ටිය අඳුරගෙන තියෙනවා. ඉතින් දැන් මමත් කොහෙට තැනකට ගිහිල්ලා ලංකාවේ මගෙන් මොනින් අඳුරගන්නේ නැති වුණාට ඇහුවොත් දඩිනාටිස් කෙනෙක් කියලා අපේ දෙනවනේ අපිට රජයෙන් පුත් කරලා තියෙන හඳුනුම්පත. ඔව් තියෙනවා. අපේ කලා හඳුනුම්පත නේද? සංස්කෘතික අමාත්‍යාංශයෙන් අපිට නිකුත් කරපු කලා හඳුනුම්පත. ඉතින් අපි ඒක කියලා දුන්නාම මොයිස් මොනාටද මේ වොයිස් කරන්නේ මම කිව්වොත් මේ මාතර රජයෙන් ගිහලා මොකද ඒකට කියනවානේ මේ ලව්ලි මනිපහන. ඉතින් එතකොට එතන අපිට තියෙන පිළිගැනීම මල්ලි ඒක සමහරවිට ජීවිත ගන්න බෑ. අනිවාර්යයෙන්. කියන්නේ ඒක දැන් මොනින් අඳුරන්නේ නැතුණාට හඬ. කියන්නේ දැන් එතකොට මොකද හිතාගන්න කොච්චර අපිට කරක් තියනවද හඬකැවීම් ශිල්පිනියකට ශිල්පියෙකුට. ඔව් අනිවාර්යෙන්ම. කියන්නේ මිනිස්සුන් අතර ඒක තියෙනවා. ඉතින් ඒක දැකගෙන ආවේ අපේ මේ ප්‍රවීණ. ඔව්. අපේ විශ්ව ප්‍රවීණ රසක් අපේ පිළිපස්සේ. ඔව්. ඒකෙන් අදට අපි කොච්චර දේවල් ගන්නවද සන්ධ්‍යානන්ද ඩයලොග් එකක් කියද්දී අහක් බලන්න ආසයි. ආසයි. ඒ කියන්නේ ඊෂන් එකක් අපිට ගන්න හිතන්නවත් බැහැ. ඔව්. හරි රස. හරි. ආත්ම කරහට රසාදරියක් ඒ ගන්න ඒ කියන ඩයලොග් එකක් හෝ ඒක කාටි පර්ෆෙක්ට්ලි කියනවා. ඒ වෙන ආපදේ තමයි මේ අරගෙන යන්නේ. ඉතින් මං ආසයි කියන අය. හරිද? අපි මේ අරගෙන ආපදේ ඒ විදිහටම ලස්සනට ඉදිරියට අරගෙන යනවා නම් මම කැමතියි සහ අපේ අපේ නිහතමානීකමට තමයි කොහොමත් කාලයක් රැඳෙන්නේ සහ නිහතමානීකම තමයි හොඳට ඉලිප්පිලා හැමදේම යොමු වෙන්නේ. යොමු වෙන සහ අපේ දැන් ඉන්න එහෙමයි. ඉන්න. කාටවත් එක්කිනාට අරයට වඩා මෙයා වඩා මෙයා එහෙම නැහැ. ඇත්තටම දැන් අපි කියන්නේ ඉස්සර අපේ හඬකැවීම් ශිල්පීන් එච්චරම එකතුවක් තිබුණේ නැහැ. මොකද අර සම්බන්ධ වෙන්න තියෙන අවස්ථා තියෙන channel එකකදී සම්බන්ධ වීම විතරයි. දැන් මේ Facebook එක සහ ඒ දේවලුත් එක්ක ආයමත් අලුත් වෙලා අපේ හැමෝම නිකන් එක පවුලක් වගේ. නිකන් ඉතින් ඒක අපි කැමති අපිට ඉස්සරහට සම්බන්ධ වෙන අය ඒ විදිහටම. ඒ දේවල් ඒ කියන්නේ අපේ පවුලක් විදිහට ඉස්සරහට යන අපි එක්කෙනෙක්ගේ අතරවත් දැන් මම අච්චර කැරක්ටර්ස් කරනවා මේ අච්චර කැරක්ටර්ස් ඒව මොනවත් අපි අතර නැහැ නේද? නෑ අනිවාර්යයෙන්ම. ආදරණීයයි ලෙන්ගතේ ඕන කෙනෙක්ට දෙයක් කියලා දෙනවා සහ අදවතින් උදව් කරනවා. ඉතින් ඒක අපේ මේ පීඩ එකේ අපිටම උරුම වෙලා ආපු දෙයක්. ඒක අපේ කට්ටිය ගෙනාපු දෙයක්. අපිත් ඒක දිගටම අරගෙන යනවා සහ ඉදිරියට ඒක රැකගෙන යන්න කියන තමයි අතර තියෙන්නේ නේද?
අනිවාර්යෙන්ම ඒ දේ කළ යුතුයි. ඒ අර පරම්පරාවක් දැන් අචිනියක් ලගේ ප්‍රවීණයන්ගේ ඒ ගෙනාපු දේ ඕගොල්ලෝ රකින්නවා. ඕගොල්ලොන්ට වඩා ජූනියර් බැච් එක අපි. එතකොට ඕගොල්ලෝ ඒගොල්ලන්ගෙන් ගත්ත දේ ඕගොල්ලෝ රැකගෙන ආව. ඕගොල්ලන් රැකගෙන ආපු දේ අපි රකින්න ඕනේ. එතකොට අපෙන් පස්සේ ආයමත් වෙන කට්ටිය ඒක ඒ විදිහට රැකගෙන යන්න ඕනේ. අන්න ඒක තමයි මමත් දකින මේ දේ මේක පිළිබඳව මේ ඉතින් ඒක හරියම ඇත්ත කතාවක්. ඒක ඒ කියන්නේ කියලා පැහැදිලි කරන්න නෙමෙයි ඒක අර හැඟීමක්. ඇත්තටම අපි කොහේ ගියත් නැත්නම් ටීම් ඇත්තටම මේ වෙඩින් එකට ගියත් වෙඩින් එක මතකද අපි බුද්ධික රොෂාන් බුද්ධික වැලිවිට අයියාගේ කියන්නේ ෆ්‍රෙඩි ස්කූබි ඩූ එකේ ෆ්‍රෙඩ් එයාගේ විවාහ මංගලෝත්සවය තිබුණා. අපි මේ වෙඩින් එකට ගිහිල්ලා අපිට තිබුණේ ඒ එදා ඒ තිබිච්ච විනෝදේ සහ සතුට. ඒ කියන්නේ අපි හැමෝම එකට එකතු වෙලා වෙඩින් එකට කොහේ කාගේ වෙඩින් එකට ගියත් අපි කට්ටිය එකතු වුණොත් වෙඩින් එකකට හරි බර්ත්ඩේ පාටි එකකට හරි අපිට මතකයි අපි කාලයකට කලින් මේ කොරෝනා වලින් පස්සේ ගිය පළවෙනිම එක තනාකතාර කීලාගේ බර්ත්ඩේ පාටි. එතකොට ඒකත් එක්ක ඒ ලැබිච්ච විනෝදේ කට්ටියම එකතු වුණා. අපේ හැමෝම ශිල්පීන් හැමෝම. ඉතින් අර ඒ එක පවුලක් කියන දේ අපිට බොහෝම ඔව් මන්න ගියත් එකපත් කට්ටියම බෙදාගෙන කාලා අපේ ආටිස්ලා විදියට ශිල්පිනිය ඔක්කොම එහෙමයි. ඔව් ඒ කෙනෙක්ගේ චරිතයක් ගැන අනික් කෙනා මාර විනෝද වෙනවා. ඒ කියන්නේ ඔයා කරන චරිතය මේක ඒක මට මාර විනෝදයක්. මං කරන චරිතය ඔයාට විනෝදයක්. ඒක එහෙම දේ අපිට නිතරම අපි අත්විඳිනවා. මේ අපේ දැන් ස්ටුඩියෝ වල තියෙන කියන්නේ අපේ අපිට මොන හරි දෙයක් නම් අපේ ප්‍රියයත් එක්ක ඒ කියන්නේ අපි ඇත්තටම මේක මේ බිස්නස් එකක් විදියට නෙමෙයි. රාශික මල්ලි එතකොට මේ ප්‍රීති අයියා කුත්තික ඒ වගේ අපි සියලු දෙනාම හරියම ඒ කියන්නේ එහෙම ඇත්තට කිසිම තරගයක් නැහැ. අපිට මේක ඕනේ යාට මේක කරන්න එහෙම ඇත්තටම පීරෙකම යන්නේ ඒකද වෙන්නේ එකම මනුස්සේ. ඔව්. මේ කාටවත් එහෙම නැහැ. මට බැරි නම් මම ප්‍රීතිය දිනන ප්‍රීතිය අයියා මගෙන් අහන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අර එන ලින්ක් එකක් තියෙනවා අපේ නේ. තියෙනවා අනිවාර්යෙන්ම. ඒ ලින්ක් එක ඒ එකිනෙක කෙනාගේ විශ්වාසය ඒ වගේ දැන් channel wise උනත් දැන් අපි එළියට ගියාම අපි channel එක ඉතින් එළියට යනවානේ අපි හිතමු දැන් හිටුවේ කසුනයියා මේ මොකද අපේ අනුරාධ අපි නමුත් ඒ තැනකදී එකතු වුණාම අපි හරියට ඒ කියන්නේ ඒ සුබදකම ඒක හදට තිබෙන එක channel මේ අරකාරයක් තිබුණා අපේ අතරදී කිසිම එහෙම තරකාරී බවක් නැහැ. අනිවාර්යෙන්ම ඒක තමයි අලුත් අයගේ තියෙන්නත් ඕනේ ඒ දේම තමයි. කියන්නේ මේ දේ රැකගෙනම යන දේ. ඒක ඒගොල්ලන්ගේ අතින් බින්දන ඉතින් මේ අපි රැකගෙන ආපු දේ අපි ඉගෙන ආපු දේ ඉස්සරහට යන්නේ නැති වෙයි. ටික කාලයක් යද්දී ඩබුලුම් නැති වෙයි මොකද නැති වෙයි. කියන්නේ පාටර්න්ස් ගෙනනේවත් නැති වෙයි. ඉතින් අර කට්ටියගේ තියෙන එකමුතුවක් තියනවා නම් අර ඒකම තමයි ඉස්සරහට මේ වැඩසටහන් බිහි වෙන්නත් ලස්සන නිර්මාණ හැමදේටම උපලබ්ධ වෙන්නේ ඒක. ඒක අනිවාර්යෙන්ම. ඉතින් අක්කේද අපි ගොඩක් දේවල් කතා කරා. මට ඔයාගේ කතා කරන්න ඕනේ තව එකම එක දෙයක් තියෙනවා. ඔයාගේ මේ සින්දු කීමේ හැකියාව පිළිබඳව ඔයා සින්දුවකුත් රිලීස් කරලා තියෙනවා. මම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට දාත ඒක ගැන චුට්ටක් කෙටියෙන් කියන්නකෝ මොකක්ද මේ සිද්ධිය කියලා. සිද්ධිය කියන්නේ පොඩි කාලේ ඉඳන් මට සාමාන්‍යයෙන් ටිකක් විතර සින්දු කියන්න පුළුවන්. හරි. ඉතින් ඒකේ භක්ති ගීත කණ්ඩායමක් තිබුණා. දහම් පාසල තමයි ගොඩක් මේක ආවේ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල සහ මගේ ආදරණීය විදුහල අනුලා විද්‍යාලයට. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් ලාවෙන් ගිහිවුණු කලාකාරිනිය ගොඩයි මයි. ඔව්. දැනට ෆීල්ඩ් එකේ වැඩි අනුලියස් වදා. ඔව්. මම දකිනවා බැක් ටු ස්කූල් ඒවහෙන් මම දකිනවා අපේ ආටිස්ලාගේ ගොඩක් කට්ටිය අන්න බලන්න අපි නැස්ලා හරිද සාන්ද ආන්ටි රසාදලිය අක්කා ඔව් හයි ඇසේ නිහාරි අක්කා ඊට පස්සේ දීපිකා ඊට පස්සේ මාංචුලා ඒ වගේ ගොඩක් අය නම් ශශික අක්කා සිංගින් පැත්තට මේ ඩබින් ආටිස්ලා සෑහෙන ප්‍රමාණයක් පියුමි සුභාෂා ආදරේ පුතක් කරන්න ඕනේ පියුමි නංගිව ඒ වගේ ප්‍රවීණ කෙනෙක් දක්ෂ යෝ ගොඩක් ඉන්නවා
ඉන්නවා. අපි දක්ෂ නොවුනට අනුලිය දක්ෂයි වගේ. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මෙන්න මෙයත් දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක්. එයත් අනුලාවියක් තමයි. ඔයා කිව්ව දෙයට සාක්ෂි සපයනවා. මට එයා ගැන මතක් කරන්නම ඕනි. නැද ඉන්නේ අපේ බෝලි. බෝලි කියලා කියන්නේ අචිනි අක්කගේ දුව. අචිනි අක්කා වගේම දක්ෂ හඬ කැවීම් ළමා හඬ කැවීම් ශිල්පිනියක්. එයාගේ නම විහංගි ඔනේත්‍රා. ඔනේත්‍රා. එතකොට විහංගි ගොඩක් ඒ කියන්නේ පුංචි කාලෙම තමයි අචිනි අක්කා හඬ කැවීම් ශාස්ත්‍රයට සම්බන්ධ කරන්නේ. එයා ගොඩාක් පුංචි කාලේ රූපවාහිනී ජාති රූපවාහිනී තමයි පටන් ගන්න නේද අක්කේ? පටන් ගත්තේ හැබැයි මම ලියාත් ඊට කලින් මම වගේම ගුවන් විදුලි කියන්නේ රේඩියෝ පැත්තෙන් තමයි පටන් ගත්තේ. රේඩියෝ ඩ්‍රාමා පැත්තෙන් පටන් ගන්න. ඊට පස්සේ ජාතික රූපවාහිනියෙන් තමයි මුලින්ම වජිරක්කගේ වජිරක්ක තමයි ඒකේ කොල්ලෙක්ට ඇත්තටම මල් චූටි බබායා පුතේ. ඒ කියන්නේ මේ මොකද ලසා මම හිතන්නේ මේ එන්රෝල් එකේ මට මේක මතක නැහැ සූර්යදීනේ නේද? සූර්යදීනි ලසඳුනි ජයවර්ධන අක්කද? චේතනා අක්කා. හරි. චේතනා කැටගොඩ. ඒක එයාගේ තමයි මේ වොයිස් කලේ මුලින්ම ඉතින් අද මතක් කරනවානේ ඒකත් මට හරියම සතුටක් එයාත් ජාතික රූපවාහිනිය හරහා බීවිච්ච කෙනෙක් නිසා මේ වට්ටක්ක අතුල මාමා සුමුදු විජේවර්ධන අපේ ඔව් අමාල අක්කා බුද්ධික ඔව් ලොකු සපෝට් එකක් දුන්නා අපේ බබාව කියන්නේ මම කවදාවත් කියලා නැහැ මගේ බබා නිසා ගන්න කියලා. එයාගේ ඉෂ්ටාවයක් තියෙනවා නම් මම කොහොමද එහෙමයි මල්ලි කියන්නේ මම කැමති නැහැ මේ මගේ හරහා යන්න එයාගේ පාත් එක එයා ගොඩ නංගනවා. ඒක මේ ගොඩක් මේ ගායත්‍රි නම්ගි සහ මේ චරිතය කතා කරලා අලිමලි මමගේ මේන් රෝල් එක කරා. මේ දීප් චරිතය ඒක ගොඩාක් හිතුණා ළමයි අතරේ. ඒක දැල්ලින් විශ්වුනේ. ඊට පස්සේ මුතුවහුරේ මේ වෙද්දි බුෂ්රාගේ චරිතය කරන්නේ ක්‍රියා. ඉතින් ඉන්නේ වෙද්දට දැන් යා රොයල් ඉන්ස්ටිටියුට් එකට යන්නේ. අනුලි තමයි මුලින්ම මේ ශේෂ්ත්‍රයේ ඊට පස්සේ දැන් මේ ආරයකට යන්නේ යාගේ ඉගෙනින් වැඩ කටයුතු එක්ක චුටක් කරලා ඉන්නවනම් ටිකක් අඩුයි. මොකද මේ තව වලවත් කියන නිසා මේ අනුරාධ මාමගේ සෑහෙන කටයුතු ප්‍රමාණයකට හඳින් දායක තිබුණා. ඉතින් ඒ වගේම හිරු ටීවී එකේ සසුනේ සෑහෙන මෙයා වරගත්තා. කැරක්ටර්ස් මේ ඒකේ බබා පොඩ ස්ක්‍රීන් එකට එන්න පුළුවන් කමක් තියෙනවද? අමාරුයිද? හායි විහංගි. හායි. කො පේන්නේ? මේ ඉන්නේ අපේ අචිනි අක්කාගේ ආදරණීය දුවනිය දක්ෂ ළමා හඬ කැවීම් ශිල්පිනියක්. එතකොට කාටුන් සහ රියල් කැරක්ටර්ස් ගොඩකට වොයිස් කරලා දෙනවා. පේන්නේ නැහැ විහංගි පේන්නේ අපේ කට්ටියට පේන්නේ නැහැ. ඔව් බලාගෙන ඉන්නවා. ඉතින් දක්ෂ කෙනෙක් අනාගතයේ ඉතින් මේ දේ අපේ හඬ කැවීම් නිර්මාණ වලට හොඳ දායකත්වයක් ලබා දෙයි නේද? දාලා යන එකක් නැහනේ. හරි thank you යගි. එතකොට මේ ෆොටෝස් වල ඉන්දිකයියක් තියෙනවා අපේ අචිනි අක්කාගේ ආදරණීය ස්වාමී පුරුෂයා. දැන් එයා ලංකාවට ඇවිත් ඉන්නේ නේ. ඔව් කොරෝනා නිසා කොහෙවත් යන්න බෑ කියන්න ගෙදරට යනවා. ඉතින් යනවා. දැකේ ඉතින් හරිම එපා වෙලා කියන ගෙදරම ඉතින් එළියට යන විදියකුත් නැහැ. නිසා තව අනිත් මට ඇත්තටම මේ පොඩ්ඩක් මතක් කරන්න ඕනේ ටිකක්. හරි. මේ ටැග් කරන්න ගැටු ගොඩක් ඉන්නවා. අනිවාර්යෙන්. පළවෙනි මේ මගේ අම්මා තාත්තා මට දැන් පොඩි කාලේ ෆීල්ඩ් එකට එන දවස්වල මගේ අම්මා දැක්කට වගේ නෙමෙයි දැන් අපි නම් ටයිම් එකට ගිහිල්ලා නේ. ඔව්. ඒ වොයිස් දාලා එනවනේ උදේ 7 ගියාම පුරා 7-8 වෙනකන් එක දිගටම ලොබි එකේ වාඩි වෙලා ඉන්න මාත් එක්ක. තාත්තලා දාලා යනවා. ඊට පස්සේ අම්මා රැ වෙනකම් මගෙත් එක්ක ඉන්නවා. ඉතින් අම්මා මතක් කරගන්නේ ගොඩක් ආදරේ. සහ මේ දෙද්දි මට ලොකු මම නිදහස් කරලා වැඩවලින්
ටීවී දරන හඬකම මේකකේ මේකේ සියලුම දෙනාම මේ ඇත්තටම මගේ සහෝදරයෝ වගේ මේ දුකට සැපට හැමදේටම ඉන්නවා. ඉතින් මේ භාග්‍යනංගිතේ වගේ ඉතින් ඒ සියලුම දෙනා ඊට පස්සේ කසුන් අය ඇතුළු හිරු ටීවී නාලිකා සියලුම දෙනා ඊට පස්සේ කාංචනය රෝෂණය ඇතුළු සිරස ටීවී දෙනා එතනින් ගියාම මගේ හටකැවීම් ශිල්පිනී ආදරයෙන් පිරුණු මමත් හරි ආදරණීය චරිතයක් සහ මට ඉන්නේ මගේ වටපිටාවේ ආදරණීය චරිත රැසක් කියන්න බැලුණාට මේ ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම මගෙත් එක්ක හරිම හොඳයි. ඉතින් ආදරේ මටත් ඒගොල්ලෝ ගොඩාක් ආදරේ කියලා මම දන්නවා. මේ හැම දෙනාම මේ ගොඩාක් ආදරේ මතක් කරගන්න මල්ලි මේ මම කියන මතකුණාට ඒ සියලු වල කියන්නේ මම ඇත්තටම මේ ගොඩක් දැන් මේ කොරෝනා ඉඳන් ලංකාවේ නම් සැකරෙන්න මේ ගොඩක් පිළිට විදේශගත වෙලා ඉන්නේ අයියා ගාවට යනවා නිතරම වගේ අපි වැකේෂන් එකක් එක්කම යනවා කොහමද අවුරුද්දකට කීප සැරයක් යනවා ඉතින් මේ ඒතර චෛත්‍යය ගායත්‍රි නංගි ඇතුළු තේමිය මාදී ඇතුළු ඒ සියලුම දෙනා මතක් කරනවා ඉතින් අපි ලංකාවෙන් යද්දී ඒකට මට මානසික සපෝට් එකක් දෙනවා මොකද අපි බෑකප් එකක් දාලා යනවා මේ ඉතින් මේ ඉස්සර කියන්නේ මේ කර දෙකින් දිගටම දීර්ඝ කාලීනව යන ඩ්‍රාමා දෙක තමයි ඉන්නවා දැන් අවුරුදු ගානක් තිස්සේ ඒක කරගෙන ඉතින් ඒ වෙලේ ඒගොල්ලෝ මොහොර විදිහට මට සපෝට් එකක් දෙනවා මේ ඒගොල්ලන්ට බෑකප් එකක් හදාගන්න සමහර වෙලේට ස්ක්‍රිප්ට් ලියලත් නැහැ නමුත් චරිතය කියන ස්ක්‍රිප්ට් එක ලියන්න කියලා ගායත්‍රිනන්ගේ ඒක බලනවා ඊට පස්සේ එතනින් ගියාම අනුරාධ මාලි කියන අක්කව රිලීස් කරන්න ඩක්කාලා එතකොට නංගි වාක්‍ය ඒ ටික බලලා ඔක්කොම ටික කරලා දෙනවා ඒකේ ආදිත් බබා වයිස් කරපු කාලෙත් ඒ වගේ චත් මාලි සෑයන මේ මට උදව් කරා සුරංගය දාලා ඉතින් එහෙම එච්චරට මේ කියන්නේ ඒ තරම් ආදරෙන් කෙනෙක් තමයි අපි ඉන්නේ ඉතින් ඒ හැමදෙනාම සානම කියන්න බැරි වෙච්ච සියලුම දෙනාව අත්දැකීම් මතක් කරගන්න සහ මගේ ආයතනයේ අසලයි ආදරෙන් මතක් කරගන්න යා ලොකු හෙල්ප් එකක් මට සහ මොකද මේ අපි එකතු වෙලා මේ වැඩේ කරන්නේ අතරින් කියලා නේද ඉතින් ඒකට ඒ වගේම අසේල අයියා සහ අසේල අපේ ඔව් AVI ස්ටුඩියෝ එකේ නේද AVI ස්ටුඩියෝ සහ මේ වචනකින් හරි මට උදව් කරන අයියක් වෙන සියලුම දෙනාට ගොඩාක් පිං මම කැමතියි අද දෙන්න අපි ඩබින් වලට සම්බන්ධ කරගන්න මොකද මම දන්නවා මේ අනුරාධ මල්ලි ඇතුළු සියලුම දෙනා කැමතියි හඬකැවීම් ක්ෂේත්‍රයට කට්ටිය ගන්න ඒගොල්ලෝ අද දෙන්න හරියම කැමැත්තෙන් බලන් ඉන්නේ ඔව් අනිවාර්යෙන්ම ඒගොල්ලෝ හරහා කොහොමද මේ පීඩිකට තනදා ලස්සන වොයිසස් තියෙන කට්ටිය ගේමු ඔව් අනිවාර්යෙන් ගේමු ඔව් මේ මොකද අපිට දැන් කෙල්ලගේ චරිතයක් පාන්නත් බෑනේ නේද ඒ කියන්නේ අපි මේ ඒ කියන්නේ කොහොම හරි කට්ටියක් ගේන්නම ඕනේ. දැන් කියන්නේ දැන් මේ ගෲප් එකේ අරමුණත් අපේ අලුත් කට්ටියව කොහොමත් ගේන එක. දැන් එතකොට මේ හරි විදිහකට ගෲප් එකක් තියෙනකොට අපේ කට්ටියකට ඉන්වෝල්ව් වෙලා ඉන්නකොට ඒගොල්ලෝ තව තවත් විශ්වාසය වැඩි වෙනවා. තව තව මේකේ යන්න තියෙන ආසාව, මේකේ තියෙන දැනුම ඔයගොල්ලෝ දැන් ප්‍රවීණ කට්ටිය ගෙන්නලා මේ විදිහට දෙයක් කියනකොටත් ඒගොල්ලන්ට ලැබෙන දේවලුත් වැඩි. ඉතින් අපේ අචනියක් කළා හරහා අනුරාධ සිකේර අයියලා හරහා එතකොට කසුන් ජයවර්ධන අයියලා හරහා ප්‍රීති දිසානායක රසික මල්ලික ආරච්චි ඇතුළු අපේ අධ්‍යක්ෂකවරු මණ්ඩලයේම ඒ කියන්නේ මේ හඬකැවීම් ශාස්ත්‍රයේ ඉන්න හැමෝම හරහා අනිවාර්යයෙන්ම අවස්ථාවන් ලැබෙනවා. අපි බලමු ඉදිරියේදී මේ සිටුේෂන් එක චුට්ටක් කොරෝනා ප්‍රශ්නේ නිසා නැත්නම් මේ හරහා ඩබින් ටූල් එකක් හදලා තියෙනවා. ඔව් අපිට ෂෙයාර් කරා. ඉතින් එයා ප්‍රයත්න ගන්නවා මේ දැන් අපි පාසල්වල දේවල් කිව්වහමත් ඒ වගේ මේ අපි ගිහිල්ලා කතා කරනවා. ඉතින් ඒකට මේ පාසල්වල දක්ෂයන්ට එයා ඒ වෙලේම තන අවස්ථාව ලබා දෙනවා. ඔව් පිළිවෙලට කියනවා. ඉතින් අර කියන්නේ මම ඒවා මගේ ඇස් දෙකෙන්ම දකින්න දේවල්. ඉතින් ඒ කියන්නේ ඒක නිසා මම දන්නවා එයාලා දක්ෂයන්ට අනිවාර්යයෙන්ම තන දෙනවා. ඉතින් ඉස්සරහටත් ඉන්න දක්ෂයන්ට අනිවාර්යෙන් තන දෙන්නේ කොරෝනා ප්‍රශ්න නිසා තමයි අතරම මේ ඒගොල්ලන්ට ඉන්ටර්විව් එකටවත් කඩියෝ ගෙන්න ගන්න බැරි ඔපෂන් එකකටවත් මේක පොඩ්ඩක් සමනය වුණාම අනිවාර්යයෙන්ම මේකද නෑ නම් ලහිරුත් එක්ක දිගටම කන්ටැක්ට්ස් තියාගන්න මොකද ලහිරු මේ කරන්නේ හරිම මේ ලොකු දෙයක් මොකද ආටිස්ට්ලා ඇත්තටම කාර්යබහුල ගොඩක් අය ඉතින් මේ අතරේ ලහිරු ගොඩාක් කාර්යබහුල ලහිරු කොයි වෙලේ කතා කරත් ලහිරු එකපාරට
ඔක්කේ මම එන ගමන් ස්ටුඩියෝ එකට යනවා මම කියන ඉතින් ඒ අතරදී කාලේ වෙන් කරගෙන මේ වගේ දෙයක් කරලා ධර්ම ලබා දෙන එක ඇත්තටම අපිට කරන්නත් බැරි දෙයක් සහ මේ ලහිරුට ලැබෙන දෙයක් නෑ ඇත්තටම මේකේ ලහිරුට මොකද සල්ලි ලැබෙනවද ඒක මොනවද නෑනේ නමුත් ලහිරුගේ තියෙන මේ ෆීල්ඩ් එකට ආදරේ සහ අනිත් අයට අත දෙන්න තියෙන කැමැත්ත නිසාම මේ සත්භාවයෙන් කරන කාර්යයට රෝටීලා මල්ලේ මේ ඔයාගේ අය අපිට ඕනේ මොකද මේක රැකගෙන ඇදගෙන එන්න ඉන්නේ ඔයාලා තමයි. ඉතින් අර අපිට සමහර වෙලේට ගොඩක් මූව් වෙන්න බැරි වුණාට ඇත්තටම මට ගොඩක් පේනවා ලහිරු හරියට මහන්සි වෙනවා මේ ටීම් සාගත මේ වැඩේ ඇදගෙන යන්න. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. අලුත් කටහඬවල් එක්ක ඉස්සරහට හම්බ වෙන්න ආසයි. මේ අපේ උදව් කරමු මල්ලේ. අනිවාර්යෙන්ම. නිවාරමන් ප්‍රීතිය ඇවිල්ලා රශිකායලා හැම කෙනාම උදව් කරනවා. සහ අපේ ආයතනවල ප්‍රධානීන් අනකේ ශේෂ්ඨවල ඒගොල්ලෝ කොහොමද නිරන්තරයෙන් උදව් කරනවා. මේ මොකද මම අනන්තවත් භාගීට කතා කරලා මේ වාක්‍ය නම් මේ නිෂ්පාදිකාව සිස්ටර් මේ ඉතින් මම එයාට කතා කරලා කියනවා නාගේ මේ වොයිස් ටෙස්ට් එකට අහනවා හරියක් කරන්නේ කියන්නේ ෂේමන්ලත් එහෙම කියන්නේ ඒගොල්ලෝ නිරන්තරයෙන්ම මේ වෙනුවෙන් හරියම මේ ෆුල් මේ පුෂ් එකක් කරනවා. ඉතින් ඒක හැමෝම තමන්ට ලැබෙන chance එක ප්‍රයෝජන අරගෙන එතෙන්ට අපි අවස්ථාවක් හදලා දුන්නා මේක ගියලා තමන් ඉදිරියට එන එක එකෙන්ම තමන් ඒක මේව කරගන්න මුලින්ම ඒවා බලන්න ගොඩක් කියවන්න පොත් කියවන්න ඒවා ලස්සනට වචන උච්චාරණය කරන ඒවා එක එක චරිතවලට ආරෝපණය මම ඔය දැක්කලා තියෙනවා මල්ලි ඔයාගේ තියෙන මේකේ හරිම දක්ෂ විදියට දානවා ඉන්නවා. දැන් අර අපිට වෙලා තියෙන හදිස්සියට ගෙන්න ගන්න බැරි ප්‍රශ්න බෑ. ඔව් අනිවාර්යෙන් ඔව්. ඒවා මේ වැටිලා තියෙනවනේ ගෲප් එකේ අපි ඒ කාලේ වෙනකොට මේ පිටිපස්සට ගිහිල්ලා අනිවාර්යෙන් උඩට ගන්නවා. අනිවාර්යෙන් මේගොල්ලොන්ව ටෙස්ට් එක. ටිකක් වෙනසකට මල්ලි ඔයාට තමයි ඉතින් මේකේ චේන් එකේ මැද ඉඳලා ඔයා තමයි ඉස්සරහ සම්බන්ධීකරණය කරන්නේ. අනිවාර්යෙන්ම අපේ අලුත් කට්ටියව අපි ඉස්සරහට ගේන්න ඕනේ. මේක අපේ එක රැක ගන්න කට්ටියක් අපි හදන්නේ නැහැ. ඒක තමයි මම හැම වෙලේම කියවන්නේ හැමෝම එක්ක. ඒ දේ ඉතින් අපේ කළ යුතුම දේ කොහොම හරි. ඕගොල්ලෝ තමයි ඒකට ඉතින් දායක වෙන්නේ මේ අපිට මේ අවස්ථාව අරන් දෙන්නේ. ගොඩක් ස්තුතියි. ආරෙක් දක්ෂයට දක්ෂතන දෙන්න අපි සහ අනුරාධමයි ඇතුළු ටීම් එක අසන ඇතුළු ටීම් එක රෝෂන් ඇතුළු ටීම් එක හැම channel එකකම කට්ටිය හරි සදී පැහැදී ඉන්නවා දක්ෂයන්ට තැන දෙන්න. ඒගොල්ලෝ කවදාවත් එක්ක පැකිලෙන්නේ නැහැ. ඉතින් අර ඔයාලට තමයි පුළුවන් ඒගොල්ලන්ව සම්බන්ධ සමාජයට අපිට මැසේජස් ගන්න වෙලාවක් නැහැ. ඒ රිසීව් ඩ්‍රයිව් කරන ගමන් ඔය Facebook කරනවා එහෙම තියෙන නිසා අර ඒ මඩලට ඒකටම ගිහිල්ලා බලන්න වෙලාවක් නැහැ. නමුත් අවශ්‍ය මේ දානකොට මැසේජ් කරද්දී contact number එක පුරුණ අපිට කෝල් කරාම මේ ඒ අවස්ථාව අපිට ලබනදී අනිවාර්යෙන්ම ගොඩක් ස්තුතියි අක්කේ අපේ කට්ටියට දීපු ඒ ධෛර්යමත් කිරීමට ආයමත් දැන් අපේ කට්ටියකින් වගේ දේවල් දැන් නිතරම ඇහුණා. ඉතින් ඔයාගෙනුත් ඒක ලැබුණට ගොඩක් ස්තුතියි. මේ ඒක නෙමෙයි මම මෙන්න මේ පින්තූරට මාර කැමති ඒක තමයි මේක ලූප් කර කර හිටියේ. ඔයා දැන් මට ඔකම ඇත්තටම මේ ඔක අනේ අක්ක කියන්නේ මට මේ ඔය ෆොටෝ එක පර්සනලි ඇත්තටම ඉක්කත් අපේ බබා ඔව් ගෝලියා කිව්වා. රෙජිස්ට්‍රේෂන් එක දාද්දී මේ මටත් ඒක අර පොකේ නංගිගේ තිබ්බ පොකේ කරගෙන හිටියාම ඉතින් ඒක ඇත්තටම මේ සංගතයන් නෙමෙයි රියල් ලයිෆ් එක අපේ ඔක තමයි. හරි පියුරු කැමරාවක් තියෙන ඉතින් ඒක ඉතින් අනේ වන්ද මේ අචනියක්ගේ අර මේ සින්දු කියන කතන්දරේ මොකද්ද ඔයාගේ සින්දු ඒක අපිට චුට්ටක් කතා කරන්න බැරුණා ඔයාගේ සින්දුව ගැන ඔයා කරපු සින්දුව ඔව් ඒක ඊට කලින් මම සින්දුවක් කරලා තියෙනවා නෝනේ ඒක කව එකක් ඒක අර මේ ඒක කරේ අමිත් කුරු සහ ලිරික්ස් කරේ මගේ මල්ලි රොෂින් ඒක ලිරික්ස් කරේ අසේලයියා සේද දිසනායක මම සහෝදරෝ ඊට පස්සේ ඒකේ මියුසික් කරේ ප්‍රවීණ මේ මියුසිෂියන් කෙනෙක් අපේ හොඳම යාළුවෙක් කරිම දක්ෂෙක් සමීර වීරසිංහ ඒ කියන්නේ අපේ රංග වීරසිංහ වදන්න ඔව් රංග ඔව් හඩගම ශිල්පියා රංගන ශිල්පියා යාගේ මල්ලි තමයි කරේ හරි ඒක නිකන් ආසාවට කරේ හරි
සචිත්‍ර අපේ ඔය මොන නම් දාගෙන හිටියත් අපිට සචිත්‍රය තමයි එච්චරයි. අපිට වැඩක් නැහැ මොන නම් දාගෙන හිටියත් ඌ සචිත්‍ර. රූපවාහිනියේ අපේ ඉස්සර 2008 කණ්ඩායමේ හඬගේම් ශිල්පියෙක් විදිහට තමයි මුලින්ම වෙන්නේ සචිත්‍ර. දැන් ලංකාවේ අදටත් අපි හමුනාම අනිවාර්යෙන් විශේෂ දැනගත්තේ තුනත් මොනවා වුණත් ඒ විදිහටම කතා කරනවා බොහොම කිසිම එකක් නැහැ අපිත් එක්ක බොහොම හොඳින් කතා කරලා පරණ විදිහටම අපිත් එක්කලා කතා බහ කරගෙන ඉතින් ඉන්නවා. ඉතින් යාගේ වොයිස් එක තමයි තියෙන්නේ. මේ මගේ වොයිස් එකට වුණේ යාගේ වොයිස් එක ඇත්තටම එයා රංගනයේට හඬ කැවීම වලට වගේම ගායනයටත් හරිම දක්ෂයි. ඉතින් ඒක අපි මේ ඇත්තටම මේ නිකන් කරේ ඇත්තටම මේ ආසාවට කරේ. ඉස්සරහට සින්දු කියන්න බලාපොරොත්තු සින්දු කියන එක ඉතින් මගේ තාත්තගේ ඉඳලා පුරුමයක් මගේ මල්ලි බෑන්ඩ් එකක් තියෙනවා ලෙජන්ඩ්ස් බෑන්ඩ් එක. මේ දරන ඩ්‍රිම්ස් ගාන කෙනෙක් රොෂින් ලක්ෂිත දැනට ඔයාගේ සිත් කියනවා මේ YouTube එකේ මේ දවස්වල යන ඉතින් එයාගේ අපේ ඒ ෆැමිලි එකේ පොඩි එකක් ඒ වගේ මේ චලනී ලක්ෂිකා මගේ සොයුරිය ඉතින් එයාගේ තියෙනවා මේ අපිට පුළුවන් ඉස්සරහට ඇත්තටම අවස්ථාව දෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා මම එයාගේ තියෙනවා ඇඩික්ට් කියලා එයාගේ ආයතනයේ නම මේ ඒක උතරනේ සරි කරනවා මේ කමර්ෂල් පැත්ත ඒ පැත්තට මේ ඒවට අපිට කට්ටියව සම්බන්ධ කරගන්න පුළුවන් මේ රංගපාන පැත්තට සහ මේ ගායනයේ පැත්තට ලොකු ඉන්ස්ටන්ට් ලංකාවේ තියෙන මේ ලොකුම මියුසික් ස්ටුඩියෝ එකක් ගන්න තියෙන්නේ කියන්නේ ලොකු කැපැසිටි එකක් උඩ මේ රෙකෝඩ් කරලා විශාල කියන ඉතින් ඉන්නවා ඒ හැම කෙනෙක් එක්කම සම්බන්ධ වෙලා ලොකු ඉස්සරහට යනකට අත්තරක් වෙන්න පුළුවන් සහ මේ අපේ ආයතනය හරහා අපි මේ මියුසික් වීඩියෝස් කරනවා අපිට කතා කරන්න පුළුවන් ඉතින් ඒවා අපි මුදලට වඩා අපිට අපි ලොකු මුදලක් පස්සේ හම්බාගෙන යන්නේ නැහැ දැන් අද කාලේ ගොඩක් මුදල ගැන හිතන්නේ අපි එහෙම නැහැ අපි කාටියට කරන්න පුළුවන් සීමාවට තමයි අපි කරන්නේ ඒක කෙනා කැපැසිටි තමයි ඉතින් මේවත් කරනවා අපේ මොකද කත්සර කියලා අපේ මේ දැන තියෙන රෙකෝඩිස් මැදියා දක්ෂ අනිවාර්යෙන් අති දක්ෂයෙක්. එයාගේ වැඩ මම දැකලා තියෙනවා. ඔය ඉතින් අසල දිසානායක කියන්නේ තත් දක්ෂයෙක් එයා තමයි සීල් කැමරා ඒකෙන් ප්‍රශ්නය හැමදේම අපේ නේ ඉතින් අසල දිසානායක. කරලා මියුසික් වීඩියෝස් වලට හරි අපි කැමති දෙයකට කතා කරන්න පුළුවන් මේ අජිනියක් කලාගේ ආයතන පරිශ්‍රය හමුවේ කියන්නේ හඬ කැවීම් මැදිරියක්ම විතරක් නෙමෙයි සියලුම දේවල් වලට රංගනය පැත්තට එතකොට මියුසික් වීඩියෝස් පැත්තට සින්දු ගීත ගායනය මෙලඩීස් එතකොට සහ අනික් මේ මියුසික් ට්‍රැක්ස් පිළිබඳව ඒ හැමදේම පිළිබඳව ඒගොල්ලන්ගේ ස්ටුඩියෝස් තුනක් තියෙනවා නුගේගොඩ ඒ වගේම අචිනියකගේ සොයුරිය චලනී ලක්ෂිකාගේ ඇඩික්ට් කියලා ආයතනයක් තියෙනවා ඒකත් ප්‍රොඩක්ෂන් කමර්ෂල් පැත්තට ඔයගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් වල පැත්තට යමු වෙන්න කැමති නම් එතකොට ඒ වගේම තවත් ඒගොල්ලන්ගේ තියෙනවා මම හිතන්නේ මේ උගන්නන මොකක් හරි තැනක් තියෙනවද අක්කේ ඔව් නේ ඒගොල්ලන් මානේ මෙහෙම ඒක උගන්නන තැනක් කියන්නේ ඒගොල්ලන්ගේ ආයතනයේ අතර මේ ලසාගේ මේ දවස්වල තියෙන ඩබින් කෝස් එක ඒගොල්ලන්ගේ ආයතනයේ තමයි කරන්නේ රයිට් ඒක එතන එක ආඩියන්ස් ලෙවල් එතන අරගෙන කරනවා ඉතින් මේ වගේ ලොකු පහසුකම් තියෙනවා ඒගොල්ලන්ගේ ස්ටුඩියෝ එකේ ඔව් මොකද අපිට වඩා ගොඩක් ලොකු ඒ ස්ටුඩියෝ එක අපේ තියෙන වෙන පැත්තක් ඒගොල්ලෝ තියෙන තාපැත්තක් ඉතින් ඒකත් ඔයගලන්ට ඕන කෙනෙක්ට කතා බහ කරලා ඒක බෑඩ් ප්‍රැක්ටිසස් වලටද හැමදේටම මේක කරනවා ඉතින් ඒ වලට සහභාගී වෙන්න පුළුවන් ඔව් ලයිරු හරහාම අපි වමතර හරි ඔයගොල්ලන්ට කරගන්න ඕනවත් ඔන්න ඉතින් අවස්ථා ගොඩක් තියෙනවා අචිනියක් කළත් එක්ක කරගන්න පුළුවන් ඕගොල්ලන්ට ඒගොල්ලන්ගේ හඳුන්වා දීලා තියෙන සහ දැන් ඉදිරි කරලා තියෙන ආයතන පරිශ්‍රයන් එක්ක මේ මාධ්‍ය ශාස්ත්‍රයටම ගොඩක් සම්බන්ධ. ඉතින් ගොඩක් ස්තුතියි අක්කේ පණිවිඩ ටිකටත්. අපි දැන් ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකටම ඇවිල්ලා එතන චුට්ටක් එහාට ගිහලා තියෙන මේ කමෙන්ට් වගේක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් නොබලා යන්න බෑ. අපි බලමු මේ මෑතකදීම ආපු කමෙන්ට් ටික මට පෙන්නනවා මම හිතන්නේ ඔයාලට පෙන්න මට බොහොම පොඩ්ඩයි
චමත් දාලා තියෙනවා අපේ චමත් හසරංග හඬකවීම් ශිල්පියා හඬකවීම් අධ්‍යක්ෂකවරයා සහ ගීත ගායන ශිල්පියා රචනය අක්කා කියන්නේ ඉතාමත් දක්ෂ නිහතමානී හඬකවීම් ශිල්පිනියක් චනුත් නිර්මාණ ෆෙරිදා මැඩම් සන්තුෂ්ක දාලා තියෙනවා ඇත්තටම ගොඩක් දැනුමක් ලැබෙනවා වගේම ඉගෙන ගන්න දේවල් ගොඩක් ලැබුණා මේ වැඩසටහනෙන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්න තාමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන කරනවට ඔක්කොටම සුබ පතනවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ජය වේවා බුදු සරණයි අනිවාර්යයෙන්ම ජය වේවා බුදු සරණයි මල්ලි ඒ වගේම අපේ කට්ටිය දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක අතරම මේක රෙකෝඩඩ් විදිහටත් යනවා Facebook group එකේ ඔයගලන්ට ආයමත් සැරයක් බලන්න පුළුවන් ඒ වගේම මේක අනික් අයට group එකේ කට්ටිය ඉන්නවා නේද මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩි කනෙක්ෂන් අප්සෙට් එකක් ආවා අචිනියක් આવුත් ඩිස්කනෙක්ට් වුණා මේ කනෙක්ෂන් එරර් එක නිසා ආයෙමත් ඒව සම්බන්ධ කරගන්න මට විදිහක් නැහැ මට පේන්නේ කමක් නැහැ අපි අද පැය එකමාරකට ආසන්න කාලයක් රැඳිලා හිටියා ඔයගලන්ට ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට මේ ප්‍රෝග්‍රෑම් එක පුරාවටම මේ ඉතින් දැන් ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්නයි හදන්නේ මම මේ අචිනියක් ගන්නවා හෙලෝ මේ කනෙක්ෂන් අප්සෙට් එකක් ගියා අක්කේ ඒකයි සිද්ධ වුනේ ලයිව් එකේ විදිහටම තියෙනවා අපේ කට්ටිය තාමත් බලාගෙන ඉන්නවානේ ගොඩක් ස්තුතියි ඒකට මේ අපේ ඒක ඒ විදිහටම මේ පැයයි විනාඩි 47 ඒ විදිහටම තියෙනවා ඉතින් අක්කේ මම දැන් ආයෙමත් කනෙක්ෂන් අවුලක් එන්න කලින් මම කියන්නම් ඔයාලට ගොඩක් ස්තුතියි අපේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට අපේ මේ වැඩේට ගොඩක් දේවල් කියා දුන්නට අපේ කට්ටියට ඒ වගේම ගොඩක් අවස්ථා ගැන කියා දුන්නට පරිස්සමින් හැමදේම වැඩ කටයුතු හොඳින් කරගෙන අක්කත් ඉන්න ඕනේ අක්කගේ අපේ බෝලි සහ අයියා ඔය තුන්දෙනාම පරිස්සමට ඉන්න ඕනේ ඒ වගේම අපේ බලාගෙන ඉන්න අයටත් අපි කියන්න ඕනේ පරිස්සමින් ඉන්න කියලා නේද අක්කේ ඔව් අනිවාර්යයෙන්ම ගොඩක් ස්තුතියි මාව මේකට සම්බන්ධ කරගත්තට සහ දැන් ඇත්තටම මේ නිදි මරාගෙන මේක ගොඩක් ආසාවෙන් ආදරෙන් රසවින්ද කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ආදරේ ඉස්සරහට අනිවාර්යයෙන්ම අපිට බලමු සම්බන්ධ කරගන්න විශේෂ මාධ්‍ය ආයතන හරහා අපි අනිවාර්යයෙන්ම බලමු සම්බන්ධ කරගන්නවා වැඩසටහන් වලට අපි ඔඩිෂන් එකක් කියමු ඔයගලන්ට සින්දුව අහන්න පුළුවන් මමත් ඩිස්කනෙක්ට් වෙනවා එහෙනම් ජය වේවා බස් බවට මං කොට